හොඳයි සුබ දවසක්. ඉතින් අපි ඔන්න දෛශිකවල දෙවෙනි ලෙක්චර් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි එතකොට පළවෙනි ලෙක්චර් එකේ කතා කරේ මූලික සංකල්ප ටික ඇත්තටම කතා කරේ. ඔයාලට මතකයි අපි දෛශික අර්ථ දැක්වීම, එතකොට දෛශික නිරූපණය සහ දෛශික වර්ගීකරණය කියන කොටස් තුන තමයි සාකච්ඡා කරේ. මෙන්න මේ කොටස් තුන තමයි සාකච්ඡා කරේ. ඒ සම්බන්ධ පොඩි ප්‍රශ්න ටිකකුත් මම ඔයාලට දීලා තිබ්බ ක්විස් එක. ඒකත් ඉතින් ගොඩක් කට්ටිය කරලා තිබ්බා. හරි. ටිකට මේ ඒ විදිහට කරන් යන්න ඉස්සරහ තියෙන ක්විසස්ුත්. ඒත් අපි අද දවසේ ප්ලෑන් එක වෙන්නේ මෙන්න මේ වැදගත් කොටසක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෛශික මත ගණිත කර්ම කියන එක තමයි මේකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. දෛශික එකත් පාරක් හරි ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් මේක පළවෙනි පාර නෙවෙයි නම් කරන ලෙක්චර් එක බලන පළවෙනි ෆස්ට් ටයිම් නෙවෙයි නම් ඔයාලට මේකේ මූලික સિદ્ધාන්ත ගැන සමහරලාට අවබෝධයක් ඇති. ඒක ඔයාලට ඒක නෝට් ඩවුන් කරන්න අවශ්‍යත් නැහැ. නිකන් ඉක්මනට බලාගෙන යන්න පුළුවන් තීරි ටික. ඒත් මම හදන ගණන් ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් මූලික දේවල් හරියට තහවුරු කරගන්න සම්බන්ධ ගැටලු ටිකක්. ඒ ගැටලු ටික නම් ඉතාමත්ම වැදගත් වෙයි. දෛශික පාඩම හරියට කරගත්ත බැරි කෙනෙක් ඉන්න ඕනේ. හරි? ඒකින්ද එහෙමයි තියෙන්නේ. ඒතකොට දෛශික වල ගණිත කර්ම අපිට තියෙනවා දැන් දෛශිකයක් ගත්තොත් ඒ කියන බලන්නකො මේ ස්ක්‍රීන් එක. අපිට A කියන දෛශිකයට B කියන දෛශිකය එකතු කරන්න පුළුවන්. ඒක තමයි ආකලනය නැත්නම් එකතු කිරීම. ඒත් අපිට දෛශික දෙකක් අඩු කරන්න පුළුවන්. ඒ වගේම දෛශිකයක් මෙහෙම දෙකෙන් වගේ වැඩි කරන්න පුළුවන්. තුනෙන් වගේ නැත්නම් සාධාරණ වශයෙන් k වගේ අදිශයකින් ගුණ කරන්න පුළුවන්. ඊට අමතරව අපිට දෛශික වල කතා කරන්න තියෙන දෙයක් තමයි දෛශික දෙකක් ගුණ කරන්න පුළුවන්. දෛශික දෙකක් ගුණ කරනකොට මැදට ඩොට් එකක් දැම්මොත් ඒකට අපි කියන්නේ ත්‍රිගුණිතය කියලා. ඒ වගේම මැදට කතිරයක් දාලා දෛශික දෙක ගුණිතය දක්වනවා. ඒකට කියන්නේ කතිර ගුණිතය කියලා. ඉතින් අපි සිලබස් එකේ හැටියට දෛශික ආකලනය, එකතු කිරීම, ආකලනය, ව්‍යාකලනය, අදිශයකින් ගුණ කිරීම කියන්නේ මේ KA වගේ එකක්. ඒ වගේම ත්‍රිගුණිතය සහ එතන දාලා තිබෙන තුනට කතිර ගුණිතයත් අර්ථ දැක්වීම පොඩ්ඩක් දැනගෙන තියෙනවා ගණන් යන්නේ නැති වුණාට. හරි. ඉතින් අපි අද දවසේදී මේ දෙවෙනි පාර්ට් එකේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආකලනය, ව්‍යාකලනය සහ අදිශ ගුණිතය කියන කොටස් ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පීඨුම් දෛශික සහ ද්විමානාවකාශීය දෛශික කරාට පස්සේ තමයි අපිට ත්‍රිත් ගුණිතයට සහ කතර ගුණිතයට යන්න පුළුවන් වෙන්නේ. පළවෙනි ගණිත කර්ම තුන තමයි මෙතෙන්දී අපි සාකච්ඡාවට ගන්න. හරි? ඉතින් මේක ඔයාලා ගාව ටියුට් එක තියෙනවා නම් ඔයාලා ගාව ටියුට් එකේ print out එකක් අරන් තියෙනවා නම් මේ නෝට් එකේ ඒකේ ඔක්කොම තියෙන හින්දා මේ අලුතෙන් ලියන්න අවශ්‍ය නැහැ. ඒක බලාගෙන ලියන්න ඇති. එහෙම නැත්නම් ඒ නෝට් එක පොඩ්ඩක් ලියා ගන්න. ඔයාලා වෙන ඉස්කෝලේ හරි වෙන ක්ලාස් එකකදී හරි මේක කලින් ඉගෙන ගත්ත කට්ටිය නම් ඒක පරිශීලනය කරත් ඇති. මොකද ඒකම දේවල් ටික තමයි මේකේ තියෙන්නේ. හරි? කවුරු ඉගෙන ගත්තත් කොහෙන් ඉගෙන ගත්තත් එකම දේවල් ටික ඉගෙන ගන්න තියෙන්නේ. ඒක ආශ්‍රයෙන් වැඩේ කරගත්තා නම් ඇති. හරි. දැන් බලන්නකෝ. ඒතර අපි ඔන්න හතරවෙනි කොටසට ආවේ. දෛශික මත ගණිත කර්ම කියන හතරවෙනි මාතෘකාවට ආවේ. ඒතර දෛශික දෙකක් එකතු කරන්න. දෛශික දෙකක් එකතු කරන්න අපිට තියෙනවා ක්‍රම දෙකක්. හරි? දෛශික දෙකක් එකතු කරන්න අපිට තියෙනවා ක්‍රම දෙකක්. දෛශික ආකලනයනේ. දෛශික ආකලනය සඳහා ත්‍රිකෝණ නියමය හෝ මේ තියෙන්නේ. එක්ක ත්‍රිකෝණ නියමය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමාන්තර ආශ්‍ර නියමය පාවිච්චි කරන්න. ඇත්තටම මේ දෙකම එකයි. දැන් ලෝකේ මිනිස්සු දැන් වගේ සංනිවේදනයේ කමියුනිකේෂන් කියන එක ඉස්සර දියුණු නෑනේ. දැන් මේ අද අපි මොකක් හරි වෙන දෙයක් මුළු ලෝකෙම තප්පර ගානක් ඇතුළත දැනගන්න. නේ? නැත්නම් මේ චීනේ කොරෝනා හැදුනා අනිත් රටවල එහෙම කොරෝනා තියෙනවා කියලා එකක් දන්නේ නැහැ. හරි? ඉස්සර කාලේ වුණානේ මැරෙන්න ගත්තට පස්සේ තමයි දන්නේ කට්ටිය. මේ රටවල් වලටත් ව්‍යාප්ත වුණාට පස්සේ තමයි මේකක් තිබ්බ කියලා හදිසියවත් එහෙම වුණා නම් දැනගන්න. දැන් ලෝකේ කමියුනිකේෂන් වැඩිනේ. ඉස්සර දැන් කාලේ ලෝකේ එක කලාපයක භූගෝලික වශයෙන් එක කලාපයක ආසියාවේ මොකක් හරි හොයාගත්තා නම් අතර ඊපස්සේ අප්‍රිකාවේ තව දෙයක් හොයාගන්න තිබ්බත් සමහරලාට මේ දෙගොල්ලම එකම දේ හොයාගෙන තිබ්බ වෙන්න පුළුවන්. ඒනට අර ඒ දෙගොල්ලෝ අතර සම්බන්ධයක් නැති හින්දා මෙයාලා ඒකට වෙන නමක් දැම්මා අර කට්ටියකට තව නමක්. ඒ වගේ දෙයක් තමයි මේ ත්‍රිකෝණ නියමයයි සමාන්තර ආශ්‍ර නියමයයි කියලා කියන්නේ. එක කලාපයක ත්‍රිකෝණ නියමය කියලා දෛශික කියන සංකල්පය දීලා තියෙනවා. ඒක ආකලනය කරන ත්‍රිකෝණයක් පාවිච්චි කරලා එකතු කරලා තියෙනවා. තව කට්ටියක් ඒක සමාන්තර ආශ්‍රයක් භාවිතා කරලා එකතු කරලා තියෙනවා. ඕකින්ද තමයි ත්‍රිකෝණ නියමයයි සමාන්තර ආශ්‍ර නියමයයි කියලා දෙකක් කියන්නේ. ඒතර අපි බලමු දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමය. හරි? කොහොමද මේකේ ත්‍රිකෝණ වලින් ආකලනය කරන්නේ? හොඳට මතක තියාගන්න මේ ත්‍රිකෝණ නියමයක් ඒ වගේම සමාන්තර ආශ්‍ර නියමයටත් පදනම වෙන්නේ දෛශිකවල වීජීය නිරූපණය. දෛශිකවල ජ්‍යාමිතික නිරූපණය. වලට මතකයි අපි ගිය සතියේ කතා කරා. කියන්නේ ගිය ලෙක්චර් එකේදී අපි කතා කරා දෛශික දෙකක්
ජ්‍යාමිතිකව නිරූපණය කරන්නත් පුළුවන්. ඒ වගේම දෛශිකයක් විජීව නිරූපණය කරන්නත් පුළුවන් කියලා දෛශිකයක්. හරි. ඒ ජ්‍යාමිතික නිරූපණය මතනේ විජීව නිරූපණය එන්නේ. හරි. ඒතර අපි හිතමු අපිට තියෙනවා දැන් A කියලා දෛශිකයක් තියෙනවා කියලා හිතන්න ඔන්න. A දෛශිකය තියෙනවා. ඒක අපි ජ්‍යාමිතිකව විජීව AB කියලා දැම්මොත්. ඊළඟ තියෙන B දෛශිකය ජ්‍යාමිතිකව දාන්නේ අර පළවෙනි එක්කෙනා ඉවර වෙන තැනින් තමයි ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ. මේ තියෙන්නේ A දෛශිකය. මේ තියෙන්නේ A දෛශිකය යටින් ඉඳන් ගහලා තියෙන්නේ. ඒක AB කියන විදියට AB විදියට A වලින් ඉඳලා B වලට ජ්‍යාමිතිකව නිරූපණය කරොත් දෙවෙනි දෛශිකයේ ජ්‍යාමිතිකව නිරූපණය කරන්න ඕන B වලින් පටන් ගන්න. B වලින් ඉඳලා C වලට නිරූපණය කළ විට right මේකෙන් කියන්නේ AC මගින්. AC කියලා කියන්නේ දැන් අර පළවෙනි දෛශිකයේ පටන් ගත්ත තැන තමයි A. දෙවෙනි දෛශිකයේ ඉවර වෙච්ච තැන තමයි C. හරි. අපි පටන් ගන්න A වලින් ඉඳලා B වලට පළවෙනි දෛශිකයේ තියෙන දෙවෙනි දෛශිකයේ B වලින් ඉඳලා C වලට. ඒකට ඔය පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැනට තියෙන දෛශිකෙන් තමයි A දන්න B දෛශිකේ නිරූපණය වෙන්නේ කියලා. ඉතින් ඕක රූපයක් ගැන හිතන්නේ නැතුව ඕන වෙලාවකදී මෙන්න මේ දාලා තියෙන විදිහට ලියන්නත් පුළුවන්. කොහොමද? AB ධන BC න. කියන්නේ මේ පොදු අකුරනේ B තියෙන්නේ. ඒක අයින් කළා අපිට AC කියලා ගන්න. දැන් ජ්‍යාමිතිකව නම් අර පාරවල් දෙකකින් ගියන් පස්සේ කෙලින්ම රුජු මාර්ගයකින් යන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි. ඒතර බලන්න මේක මෙහෙම ක්‍රම කීපයකට ලියන්න පුළුවන්. මම ස්ක්‍රීන් එකේ ලියන්නේ AB කියන දෛශිකයට අපි ලිව්වොතින් BC කියන දෛශික මේ දෛශික හරි. දෛශික එකතු කරන් පස්සේ ඒක AC කියලා ගන්නවා. ඉතින් ඒ වගේ අපිට ඕන වෙලාවක මෙහෙම ලියන්න පුළුවන්. AC ධන CB එහෙනම් AC ධන CB AC දෛශිකයට CB දෛශිකය එකතු කරන් පස්සේ එන්නේ අර පටන් ගත්තේ A වලින් ඉවර කරමින් B වලින් එහෙනම් ඒක AB කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපි ගත්තොත් මෙහෙම BA ධන AC නම් ඒ දෛශික ඔක්කොගේ මුලින් ඉරක් ගන්න ඕන. BA ධන AC ලියන්න පුළුවන්. හැමතිස්සෙම BA ධන AC ලියන්න පුළුවන් BC විදියට. හරි. ඒක තව මෙහෙම මේ රූපයක් තියෙන්න ඕනේ අපිට තියෙනවා නම් PQ ධන PQ කියන්නේ මේ දෛශිකා මේ ටයිප් කරනකොට මට මේ ඊතලේ දාන්න පහසුවෙන්ද මම ඊතරේ දාන්න නැතුව යන්නේ මේ දෛශික PQ ධන QR එහෙනම් සමාන වෙන්නේ මොකටද PR වලට. ඉතින් ඔන්න ඕකට තමයි මේක රූපයක් ගන්නොත් PQR සම්බන්ධ කරලා PQ QR Q එතන PQR ගෙන් ත්‍රිකෝණයක් හැදෙන්නේ ත්‍රිකෝණයක් පදනම් කරගෙනනේ මේක පැහැදිලි කරලා තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ ක්‍රමයට කියන්නේ මොකක් කියලාද දෛශිකවල ත්‍රිකෝණ නියමය කියලා. ඉතින් අපි දැන් මේ ගණන් හදනකොට අපි දෛශිකයක් අරගෙන තව දෛශිකයක් අරගෙන දැන් හරි එහෙම හරි පැත්ත එහෙම ඇඳලා ඊට පස්සේ අනිත් එක අරගෙන ඒක එකතු කරලා එහෙම එක අගය හොයන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය දැනුම හරි පාවිච්චි කරලා නැත්නම් පරිමාණයකට ඇඳලා හරි ඒ දෛශිකයේ විශාලත්වය දිශාව දන්නවනම් පරිමාණයකට අඳින්න පුළුවන්. ඒ හිතන්නකෝ මෙහෙම සරල අවස්ථාවක් හිතන්න. ඒ කියන්නේ මේ පැත්තට තියෙන විශාලත්වය 5ක් වෙච්ච දෛශිකයක් කියලා හිතන්න. B කියන්නේ මේ පැත්තට තියෙන විශාලත්වය 5ක් වෙච්ච දෛශිකයක්. ඒතර ඔය දෙන්න එකතු කරන් පස්සේ එන දෛශිකය තමයි මම මෙන්න මේ නිල් පාටින් දාන්නේ. බලන්නකො. ඒතර මේවා 5යි 5යිනේ. ඉතින් පයිතගොරස් දාලා ඉවරලා මේකේ අගය හොයාගන්න පුළුවන්. ඒක විශාලත්වය වෙන්නේ 5යි මූල දෙකයි. මේ කෝණය ඉන්නේ අංශක 45. විශාලත්වයේ දිශාවයි අපිට දැන් සරල සිද්ධියක් හින්දා නිකන් හදලා ගන්න පුළුවන්. සුළු කිරීම කරන්න නැතුව පරිමාණ රූපයකට අඳින්න නැතුවනේ හරියට කරනවා නම් කරන්න ඕන. හරියටම අර පහේ දෛශිකය අඳිනවා. හරි. එතනින් උඩට තියෙන පහේ දෛශිකෙත් අඳිනවා. ඒතර අඩි රූල තියලා මයින්න පුළුවන් පටන් ගත්ත තැන ඉඳලා ඉවර තැනට කොච්චර දිගක් තියෙනවද කියලා. ඒකේ දිග තමයි මේ දෛශිකයේ විශාලත්වය. දිශාව තමයි ඇත්ත දිශාව. මොකද දැන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවදී කම්පියුටර්ස් එම එන්න කලින් දැන් කම්පියුටර්ස් එම තියෙනවනේ. කලින් සියලුම මේ වගේ දෛශික පදනම් කරගත්ත දේවල් ගොඩක් වෙලාවට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී මෙකැනිකල් ඉංජිනේරින් වලදී ඇරොනොටිකල් ඉංජිනේරින් වලදී ඒ වගේම නාවලින් නේවි එකේ වගේ වැඩවලදී නාවික හමුදාවේ සම්මැරීම් වල ඒ වගේ නාවික කටයුතු වලට නාවල් ඉංජිනේරින් වලදී ගොඩක් වෙලාවට පාවිච්චි කරේ මේවා ග්‍රැෆිකල් මෙතඩ්ස් වලින් වගේ හරියට ඇඳලා තව කට්ට තියලා කොනමානෙ තියලා එහෙම තමයි කරේ. නමුත් දැන් අපි එහෙම ගණනය කිරීම වලට ජ්‍යාමිතික වුණාට ජ්‍යාමිතියෙන් අපි හැමතිස්සෙම ඉලක්කම් වලට ගිහිල්ලා ගණන් හදලා සුළු කරලා ගන්න තත්ත්වයට යන්න එහෙනම් තමයි ප්‍රැක්ටිකලි කරන්නේ. ඉතින් අපි මෙතෙන්දී එහෙම උදාහරණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අත් අපි ඒක අපි බලය පාඩමේදී බල දෙකක් එකතු කරන්නේ මේ ක්‍රමයට. එතෙන්දී මේ වගේ අවස්ථාවලදී සුළු කිරීම කරනවා. හරි. ඒතර පළවෙනි මෙතඩ් එක තමයි දෛශික දෙකක් එකතු කරන්න පුළුවන් පළවෙනි මෙතඩ් එක තමයි මොකද්ද? ජ්‍යාමිතික නිරූපණ.
මොකද්ද? ත්‍රිකෝණ නියමයෙන් භාවිතා කරලා කරන්න පුළුවන්. ඒතර අනිත් ක්‍රමය තමයි සමාන්තරාශ්‍ර නියමය. ඉතින් දෙවෙනි ක්‍රමේ සමාන්තරාශ්‍ර නියමය. බලමු අපි හැමෝම සමාන්තරාශ්‍ර නියමය. හරි? දෛශික ආකලනය පිළිබඳ සමාන්තරාශ්‍ර නියමය. ඒ දෛශිකය AB වලින් දැම්මම ජ්‍යාමිතිකව නිරූපණය කරන් පස්සේ අන්න වැදගත් B දෛශිකය B වලින් පටන් අරන් නෙමෙයි. B දෛශිකයත් මෙතන මේ A පටන් ගන්න A වලින්. B දෛශිකෙත් පටන් ගන්න A වලින් තියෙනවා. ඒ දෛශිකයේ තියෙන්නේ මේ ඒ දෛශිකයේ පටන් අරන් තියෙන ලක්ෂය A. B දෛශිකයේ පටන් අරන් තියෙන ලක්ෂය ජ්‍යාමිතිකව A ලක්ෂයෙන්. එකම ලක්ෂයෙන් පටන් ගන්න විදිහට අරගෙන ඊට පස්සේ මේ තියෙන්නේ මේ AB සහ AC AB සහ AC බද්ධ පාද වෙන විදිහට සමාන්තරාශ්‍රයක් ගන්න. ඒ සමාන්තරාශ්‍රය තමයි ABDC කියන්නේ. ABDC සමාන්තරාශ්‍රයක්. මොකද්ද මේ සමාන්තරාශ්‍රයෙන් ඇත්තටම වෙලා තියෙන්නේ? AB බද්ධ පාද වෙන විදිහට තමයි සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට මේ සමාන්තරාශ්‍රය ඉතුරු ශීර්ෂය තමයි D කියලා කියන්නේ. ABCD සමාන්තරාශ්‍රයක් වන ලෙස D ලක්ෂය තෝරාගත් විට AD මගින් අන්න AD දෛශිකය මගින් A ධන B දෛශිකය නිරූපණය වේ කියන එක තමයි මෙතනදි කියන්නේ. මේ මගේ රූපේ මෙතන මේ තියෙන A ධන B කියලා තියෙන්නේ. printing mistake එකක් වගේ තියෙන්නේ. මේ A ධන B ගෙන් තමයි AD දෛශිකය නිරූපණය වෙන්නේ. ඒත් අපිට VG ඒව ලියන්න පුළුවන්. AB ට AC එකතු කරන් පස්සේ එන්නේ AD. ඒක අනිවාර්යෙන් සමාන්තරාශ්‍රයක් වෙන්න ඕන. සමාන්තරාශ්‍රයක් වෙන්න නම් මේ දිගට සමාන වෙන්න ඕන. සම්මුඛ පාදවල දිගවල සමාන වෙන්න ඕන. එතකොට මේ සමාන්තරාශ්‍රයක් වෙන්නේ දිගවල සමානයි සමාන්තරයි වල ගන්න ඕනේ. දැන් අන්තිමට මේකෙත් අන්තරම වෙන්නේ මෙහෙමයි. දැන් මෙතන මේ AC පාදයේ නිරූපණය වෙන දෛශිකයම තමයි BD පාදයේ නිරූපණය වෙන්නේ. මේකත් B. අන්තිමට ABD ගත්තම ත්‍රිකෝණයක් විදිහට ගිහිල්ලා මේක A නේ. හරි. එහෙම අන්තිමට එකම සිද්ධිය තමයි උතන වෙන්නේ. ත්‍රිකෝණ නියමයෙන් වෙන එක තමයි සමාන්තරාශ්‍ර නියමෙත් වෙන්නේ. ඉතින් අපිට තව ප්‍රකාශන කීපයක් මෙතන මට ලියන්න පුළුවන්. දැන් AB ධන අපිට කවුරු හරි ලියන්න පුළුවන් BA ධන. BA ධන මේ රූපේ දිහා බලාගෙන මොකද ABCD සමාන්තරාශ්‍රයක් හින්දා BA ධන BD මොකද්ද කියලා ඔයාලා මට කියන්න වෙනවා. BA ධන BD. BA දෛශිකයෙන් BA දෛශිකයයි BD දෛශිකයයි බද්ධ පාද වෙන විදිහට සමාන්තරාශ්‍රයක් ගැහුවම ඒ ඔය සමාන්තරාශ්‍රයම එන්නේ BA. ඒ B වල ඉඳලා එළියට තියෙන මෙතන මේ B වලින් මෙහෙට තියෙන්නේ BA. B වලින් මේ පැත්තට BD මේක. ඒතර අන්න ඒකේ ඒ දෙන්න තුලින් යන විකර්ණය තමයි හැමතිස්සෙම ගන්නවා. එහෙනම් ඒ විකර්ණය තමයි ඒ දෙන්න තුලින් යන විකර්ණය තමයි මොකද්ද? BD. ඒතර ඒකත් පැත්තකින් ලියලා තියාගත්තට කමන්නේ. තව මම මෙහෙම අහුවොත් එහෙනම් AC ධන CD මොකක් වෙනවද කියලා. AC ධන CD නෙමෙයි අපි ගමු. එකම ලක්ෂණය පටන් ගන්න ඕනේ. CA ධන CD. CA ධන CD එහෙනම් සමාන වෙන්නේ මොකටද? CB වලට. ඒ වගේ තව එකක් ලියන්න පුළුවන් ඕනනම් DC ධන DB. බලන්න හොඳට. DC ධන DB කියන්නේ අර උඩ ඉඳලා දෙපැත්තට යන පාදේ නේ. ඒ තුලින් එතනින් පටන් අරන් එතනින් එහාට යන එක වෙන්නේ එහාට යන විකර්ණය වෙන්නේ D. යන්නේ විදිහට අපිට ඕනම සමාන්තරාශ්‍රයකින් දෛශික දෙකක් පාද දෙකක් තියෙනකොට එහෙම බද්ධ පාද දෙකක් තියෙනකොට ඒ දෙන්න මැදින් යන විකර්ණය තමයි එකතුව නිරූපණය වෙන්නේ. හරි මේව අවශ්‍ය විදිහට ඔයාලා වෙලාව අරගෙන තියලා නෝට් එක සම්පූර්ණ කරගන්න. එතකොට එකතු කරන හැටි තමයි ඔය කියන්නේ. දෛශික අඩු කරනවා කියන එක අලුතෙන් කරන්න යන්නේ නැහැ අමුතුවෙන්. දෛශික දෙකකින් දෛශිකයකින් තව දෛශිකයක් අපිට අඩු කරන්න තිබ්බොත් මේ තාලා තියෙන විදිහට දෛශිකයකින් තව දෛශිකයක් මේ A ගෙන් B අඩු කරන්න තිබ්බොත් මේ A දෛශිකයේ මේ තියෙන B දෛශිකය ඔය දෙන්න අඩු කරන්න තිබ්බන් පස්සේ අපි කරන්නේ හැමතිස්සෙම එකතු කිරීමක් විදිහට කරන්නේ. කොහොමද? මේ පළවෙනි දෛශිකයට අපි එකතු කරනවා. කවුද අපි එකතු කරනවා? B නෙමෙයි B ගේ විරුද්ධ දෛශිකය නැත්නම් ඍණ B දෛශිකය එකතු කරන්න. හරි. අපිට A දෛශිකයට එකතු කරන්න ඕන. A දෛශිකයට එකතු කරන්න ඕන B ට ප්‍රතිවිරුද්ධ දිශාවට දෛශිකය. ඉතින් දෛශික දෙකක් එකතු කරන්නනේ තියෙන්නේ. දෛශික දෙකක් එකතු කරන්න තිබ්බන් පස්සේ අපිට ආපහු පරණ ක්‍රම දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න සමාන්තරාශ්‍ර නියම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණ නියම භාවිතා කරලා එතන එහාට එකතු කිරීම කරන්න. ඒතර අපි කතා කරා දෛශික ආකලනය කරන හැටි, ඒ වගේම දෛශික ව්‍යාකලනය නැත්නම් අඩු කරන හැටි, සබ්ස්ට්‍රැක්ට් කරන හැටි කතා කරා. ඉතින් දෛශික අඩු කරනකොට අන්තිමට වෙන්නේ එකතු කිරීමම තමයි කරන්න තියෙන්නේ. ඒකින්ද ඒ ක්‍රමයටම එකතු කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු
දෛශිකයක් අධිශයකින් ගුණ කිරීම අද දවසේ අපි තහවුරු කරගන්න යන අවසාන එක තමයි ඒ තියෙන්නේ. දෛශිකයක් තියෙනවා. දෛශිකයක් අධිශයකින් ගුණ කරන එක තමයි මෙතෙන්දි කතා කරන්න හදන්නේ. උදාහරණයක් වශයෙන් අපි උදාහරණයකින් පටන් ගමු. සරලව පැහැදිලි කරන්න පුළුවන් ඒකට උදාහරණයකින්. දැන් ඔන්න අපිට තියනවා කියලා හිතන්න දෛශිකයන් මෙහෙම A කියලා දෛශිකයක් තියෙනවා. ඒක උතුරට තියෙන්නේ විශාලත්වය 4ක් වෙච්ච දෛශිකය. ඒතර මේ 2A කියන දෛශිකය වෙන්නේ ඒ දිශාවටම තමයි තියෙන්නේ. අර අපි කිව්වේ සමාන දෛශික නැත්නම් එකඟ දෛශික කියලා කියන්නේ එකඟ දෛශිකයක් තමයි 2A ගෙන් ජෙනරේට් වෙන්නේ. ඒක අර්ථ දක්වලා තියෙන්නේ එහෙමයි. කොහොමද? අර තියෙන පැත්තටම විශාලත්වය විතරක් අපි දෙගුණයකින් වැඩි කරනවා. එහෙනම් විශාලත්වය විතරක් දෙගුණයකින් වැඩි කරනවා. දිශාව ඒකම තමයි තියෙන්නේ. හරි? 2A. දැන් මේක ඍණ 2A වෙනකොට වෙන්නේ මේ ඍණ 2A වෙනකොට වෙන්නේ මෙන්න මේකයි. ඍණ 2A වෙනකොට විශාලත්වය දෙගුණයකින් වැඩි කරනවා. පටන් ගන්නකොට විශාලත්වය 4යිනේ. එහෙනම් 4 දෙගුණයකින් වැඩි කරනවා. 4 දෙකෙන් වැඩි කරාන් පස්සේ 8යි. හැබැයි දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. අන්න ඒකයි කරන්නේ. දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. ඍණ සංඛ්‍යාවන් නම් දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. ධන සංඛ්‍යාවන් නම් දිශාව එහෙම තියාගන්න. හරි? එතන මම මේ ඊතල දානකොට යන පැත්තට ටයිප් සෙටින් තියෙන්නේ. ඒතර ඍණ සංඛ්‍යාවකින් අපි ගුණ කරවතින් වෙන්නේ ඍණ සංඛ්‍යාවක් වුණොත් ඒකේ විශාලත්වය ප්‍රතිවිරුද්ධ වෙන එක තමයි වෙන්නේ. දැන් බලමු මේක අර්ථ දක්වලා තියෙන විදිය. හරි? අර්ථ දක්වලා තියෙන විදිය පොඩ්ඩක් බලන්න හැමෝම. අපි කතා කරන්නේ මේ තුන්වෙනි ගණිත කර්ම මොකද්ද? දෛශිකයක් අධිශයකින් ගුණ කිරීම කියලා. එතකොට මේ A කියන්නේ දෛශිකයක්. හරි? K කියන්නේ මොකද්ද? දෛශිකයක් නෙවෙයි අධිශයක්. ඒ කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන එක දිශාවක් නැති එක. K යනු අධිශයක් හා A යනු දෛශිකයක් පිට. දැක්කද? KA යන්න. අන්න KA වලට කියනවා මොකද්ද? A දෛශ A එතන KA යන්න A දෛශිකයේ අධිශ ගුණිතය ලෙස හැඳින්වෙනවා. හරි? ඉතින් ඒකේ මෙහෙමයි KA කියන දෛශිකයට විශාලත්වයක් තියෙනවනේ. මෙන්න මෙහෙම තමයි KA දෛශිකයේ විශාලත්වය වෙන්නේ. කොහොමද? K ගේ විශාලත්වය වැඩි කරන්න ඕන A ගේ විශාලත්වය. දැන් මෙතන මේ 2A ගේ විශාලත්වය ගන්නකොට එතකොට වෙන්නේ මුලින් තියෙන 2නේ. 2 විශාලත්වය වැඩි කරන්න ඕන A වල විශාලත්වය. 2 විශාලත්වය 2මනේ. A වල විශාලත්වය 4යි. එතන 4 වරක් 2 වරක් 4 8ක් වෙනවා. අන්න එහෙම තමයි වෙන්නේ. මෙතන මොකද අපි මේ වැඩි කරලා තියෙන්නේ මේ ධන සංඛ්‍යාවකින් තමයි වැඩි කරලා තියෙන්නේ. හරි? විශාලත්වය ධන සංඛ්‍යාවක විශාලත්වය ඒකයි. මෙතන මම මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම පොඩ්ඩක් හදලා දෙන්න. මෙතන මේ ඍණ 2A කියලා නේ තියෙන්නේ. මෙන්න මේ ඍණ 2A වල විශාලත්වය බලන්න මේ දෙවෙනි එකේ ඍණ 2A වල විශාලත්වය එතකොට එන්නේ ඍණ 2 විශාලත්වය වැඩි කරන්න ඕන A වල විශාලත්වය. ඍණ 2 විශාලත්වය කියන්නේ 2යි. හරි? A වල විශාලත්වය 4යි. 4 වරක් 2යි. එතකොට මේ 2A කියන එකේ විශාලත්වයත් 2A කියන එකේ විශාලත්වයත් ඍණ 2A කියන එකේ විශාලත්වය අන්තිමට එකම විශාලත්වය තමයි වෙන්නේ. දෙකකින් වැඩි වුණත් ඍණ දෙකකින් වැඩි වුණත් විශාලත්වය දෙගුණකින් තමයි වැඩි වෙන්නේ. හරි? ඒකින් තමයි KA වල විශාලත්වය මෙතන ආපහු බලන්න. මේ KA වල විශාලත්වය වෙන්නේ මේ KA වල විශාලත්වය වෙන්නේ K වල විශාලත්වය වැඩි කරන්න ඕනේ A වල විශාලත්වය. දිශාව තීරණය කරන්නේ මෙහෙමයි. හැමතිස්සෙම හරි? හැමතිස්සෙම මේ KA වල K කියන එක බිඳුවට වඩා වැඩි ධන සංඛ්‍යාවක් නම් KA වල දිශාව විදියට ගන්න A වල දිශාව. දැන් මෙතන අපි පළවෙනි උදාහරණය 2යි නේ 2 කියන්නේ බිඳුවට වඩා වැඩි. ඒකින්ද 2යි A වල දිශාව වෙන්නේ A වල දිශාවමයි. හින්දා A තියෙන උතුරට නම් නැත්නම් ඉහළට නම් 2යි A තියෙන උඩටම තමයි. එතකොට මේ K කියන එක බිඳුවට වැඩි අඩු සංඛ්‍යාවක්. K කියන එක බිඳුවට අංශ සංඛ්‍යාවක් වුණොත් KA වල දිශාව වෙන්නේ A වල දිශාව නෙවෙයි මොකද්ද? ඍණ A වල දිශාව. දැන් මෙතන අපි ඍණ 2 කියන සංඛ්‍යාවෙන් වැඩි කරන්නේ අදිශය ඍණ 2යි මේ ඍණ 2 කියන එක මෙතන මේ ටයිප් කරලා තියෙන මේ පොඩි අඩුපාඩු තියෙනවා මම මේ මෙච්චර හැදුවේ නැතුව මේ සෙෂන් එක කෙලින්ම පටන් ගත්තේ මේක බිඳුවට වැඩි අඩු සංඛ්‍යාවක් මේ තියෙන්නේ බිඳුවට වැඩි අඩු සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවක් හින්දා එයාගේ දිශාව වෙන්න ඕන. හරි? මේ ඍණ 2යි ඒකේ දිශාව වෙන්න ඕන. ඒකේ දිශාව නෙවෙයි. ඒ තියෙන ඉහළටනේ. මෙයා පල්ලෙහාට තමයි තියෙන්නේ. ඔන්න ඕක තමයි දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම කියලා කියන්නේ. හරි? දෛශික දැන් අපි හිතමු A කියන එක 5න් වැඩි කරා කියලා. එහෙනම් විශාලත්වය 20ක් එන්නේ. 5 වරක් 4 20ක්. 20ක් එන්නේ. අපි ඒක ඍණ 5න් වැඩි කරත් 5 වරක් 4 20ක් තමයි විශාලත්වය එන්නේ. හැබැයි 5න් වැඩි කරොත් එන්නේ අන්තිමට A තිබ්බ පැත්තටමයි.
ඍණ පහෙන් වැඩි කරොත් එන්නේ ඊට විරුද්ධ පැත්තට. හරි. ඒකෙන් තමයි මේක අපි කලින්ම පොඩ්ඩක් මම සඳහන් කරේ. හැමතිස්සෙම k කියන එක ධනාගයක් නම් ඒ වෙන්නේ ඒ දෛශිකය k ඒ කියන එක sorry k කියන වැඩි කරන්න k කියන අදිශින්න k කියන එක ධනාගයක් නම් අන්තිමට a සහ ka මුලින් තිබ්බ දෛශිකයේ a වැඩි කරලා අදිශින් වැඩි කරලා ගත්ත දෛශිකයේ ka ඒ දෙන්නම එකම පැත්තට තියෙන එක නැත්නම් එකඟ දෛශික වෙනවා. k කියන එක ඍණාගයක් නෝතින් a සහ ka එකිනෙකට විරුද්ධ පැතිවලට තියෙන හින්දා ඒක එකඟ නොවූ දෛශිකයක් වෙන එක තමයි. ඉතින් අපි මෙතන කතා කරේ මේ දෛශිකවල මේ ප්‍රධාන ලක්ෂණ ටික ප්‍රධාන ගණිත කර්ම තුන තමයි කතා කරේ. තව දෙකක් තියෙනවා. ඒ දෙක අපිට ටිකක් පහුවෙලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. මේ දෙක අපි මේ වෙලාවේ ඉගෙන ගන්නවා. හරි. එතකොට මේ ඕනම ගණිත කර්මයක් ඉගෙන ගත්තන් පස්සේ ඒ ගණිත කර්මයේ ලක්ෂණ අපි බලනවා. හරි. ඒ ගණිත කර්මය දැන් ඔයාලා දන්නවා 5යි 2යි එකට එකතු කරත් 5ට 2ක් එකතු කරත් නේද? 5ට 2ක් එකතු කරොත් 5යි 2යි 7යි. ඒ වගේම 2ට 5ක් එකතු කරත් වෙන්නේ ඒ වගේම තමයි. අපි ඒකට කියන්නේ එකතු කිරීම නැත්නම් addition කියන එක addition is commutative කියලා කියන්නේ. නැත්නම් එකතු කිරීමේදී පද මාරු කරන්න පුළුවන්. නැත්නම් එකතු කිරීම න්‍යායාදේශ වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔය කතන්දරේ. ඔය කතන්දරේ අපි දැනගෙන තියෙන සාමාන්‍ය සංඛ්‍යානේ තාත්වික සංඛ්‍යා වල ගුණ කියලා ඉගෙනගෙන තියෙනවා. පස්සේ න්‍යාසවල ගුණ, සංකීර්ණ සංඛ්‍යාවල ගුණ, දෛශිකවල ගුණ මොකක් හරි අර ගණිතමය වස්තුවක් හම්බුනන් පස්සේ කියන්නේ සංඛ්‍යාවක්, ත්‍රිකෝණයක් ඒ වගේ එහෙම හම්බුනා එකට මොකක් හරි ගණිත කර්මයක් කරනකොට ඒ ගණිත කර්මයේ ලක්ෂණ අපි බලනවා. අවකලනය, අනුකලනය වගේ ඉස්සරහට ඉගෙන ගන්න ඒවත් අපි බලනවා. එහෙම මොන වගේ ගුණ තියෙන්නේ. එතනදී එකතු කරන්න පුළුවන් වුණාන් පස්සේ දෙන්නෙක් සම්බන්ධ දෙයක් එකතු කරන්නේ. ඒතර කොහොමද මේ දෙන්න එකතු කරනකොට පිළිවෙල වැදගත්ද නැද්ද? පිළිවෙල වෙනස් කරන්න පුළුවන්ද? ඒවා. ඒවල් දන්න 5යි 2යි එකතු කරත් එකයි 2යි 5යි එකතු කරත් එකයි. නේද? 5යි 2යි එකතු කරත් එකයි 2යි 5යි එකතු කරත් එකයිනේ. 5ට 2ක් එකතු කරත් එකයි 2ට 5ක් එකතු කරත් එකයි. හින්ද එකතු කිරීම අපි කියන්නේ න්‍යාය දේශය. ඒ වගේ 5 2කින් බෙදුවත් එකයි. ද 5 බෙදීම 2ට එන උත්තරෙන්ද 2 බෙදීම 5ට එන්නේ. ඒතකොට 5යි 2යි මාරු කරොත් උත්තරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ බෙදීම කියන ගණිත කර්මේ න්‍යාය දේශ නැහැ. න්‍යාය දේශ කියන වචනේ දෙන්න පාවිච්චි කරන්නේ. අඩු කරනකොට න්‍යාය දේශනේ 5න් 2ක් අඩු කරාම 3යි 2කින් 5ක් අඩු කරාම ඍණ. ගුණ කිරීම අපහු න්‍යාය දේශය 5 වරක් 2ක් 10යි 2 වරක් 5ක් 10යි. හරි. ඉතින් අපි මේ දෛශික එකතු කිරීම කිය හොඳ වචනේ මොකද්ද? දෛශික ආකලනය. අන්න එහෙම න්‍යාය දේශය කියලා අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේ ටික ඔප්පු කරන්න අපි පොඩ්ඩක් ඒ ජ්‍යාමිතික රූප පාවිච්චි කරලා ජ්‍යාමිතියෙන් තමයි මේ ටික ඔප්පු කරන්නේ. මේක අපේ නිර්දේශයේ යටතේ පැහැදිලිව කතා කරන්න තියෙන එකක් තමයි දෛශික වල ගුණ ටික කතා කරන්න තියෙන. දැන් මම මුලින්ම a ධන b සමානයි b ධන a කියන එක ඔප්පු කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙනවා. මේකට කරන්න ඕන සමාන්තර ආශ්‍රය භාවිතා කරලා තමයි කරන්නේ. එක එක ඒවට එක එක රූප පාවිච්චි කරලා කරන්නේ. එතකොට අපි හිතමුකෝ සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රය අපි ගමුකෝ මෙහෙම ABCD කියලා. ABCD කියලා ගමුකෝ. හරි. අපි AB මේක සමාන්තර ආශ්‍රයෙන් තමයි ඔප්පු කරන්නේ. අපි මේ දෛශිකය අපි A කියලා ගත්තොත් හරි. මේ පාද වලින් අපි දෛශික නිරූපණය කරගන්න. ගොඩාක් වෙලාවට කරලා තියෙන දෙයක් වෙන්නේ නැති. මේ දෛශිකය A නම් මේ සිම්පල් වලින් දාන්නේ දෛශික යටින් ඉරක් ගහලා දාන්න. මේකත් A වෙනෝනේ. මේක B වෙනවා. නම් මේකත් B නේ. ඒතර එකක් A කියලා ගන්නවා අනිත් එක B කියලා ගන්න. එතකොට මෙන්න මේකත් අපිට ඇඳ ගන්න වෙනවා. මෙන්න මේක AC දෛශික. දැන් අපිට පුළුවන් වෙන වෙනම මේ කට්ටිය හොයන්න. දැන් left hand side එකේ තියෙන්නේ A ධන B නේ අපිට ඔප්පු කරන්න ඕනේ. A කියලා කියන්නේ දෛශිකයක්. A කියලා කියන්නේ අපි හිතමුකෝ AB දෛශිකය කියලා. මොකද දාන්නේ මම පොඩි AB දෛශිකය B කියලා කියන්නේ BC දෛශිකය. B වල ඉඳලා C ට තියෙන දෛශිකය BC දෛශිකය. ඒතර AB දෛශිකයට
BC දෛශිකය එකතු කරන් පස්සේ එන්නේ මොකද්ද? AC දෛශිකය තමයි එන්නේ. ඇයි? ඒ තමයි ත්‍රිකෝණ නියමයට අනුව. ඒතර වම් පැත්තේ තියෙන එක වගේම දකුණු පැත්තේ තියෙන right hand side එකේ තියෙන B+ A කියලානේ. ඒතර B කියන දෛශිකයට B කියන දෛශිකය මට කියන්න පුළුවන් මෙහෙම. A වල ඉඳලා D වලට තියෙන දෛශිකය කියලා. AD ට B කියන එක අපිට සලකන්න පුළුවන් AD ට එකතු කරලා තියෙනවා DC දෛශිකය. DC දෛශිකය. හරිද? අර AD දන්න DC මේ දෛශික විදියට ලියන්න උඩින් ඉරක් ගහලා ඒක වෙන්නේ අන්තිමට A වල ඉඳලා C. හරිද? එහෙනම් මේ දෙක 1 2 කියලා නම් කරා නම් පළවෙනි එක කියලා නම් කරා නම් එතකොට 1යි 2යි සමාන වෙනවා. මේක ඉතින් ඕනම අවස්ථාවකට මේ විදිහට හරියනවා. මේ B කියන එක විශේෂ අවස්ථාවක් හින්දා. එහෙනම් වම් පැත්ත දකුණු පැත්තට සමානයි. අන්න ඒක මේක මෙතන ටියුට් එකේ මම හිතන්නේ print out එකක් ඔයාලා ගත්තා නම් ඒකේ මම එච්චර ඉඩක් තියලා නැහැ මේකට. අර පොතේ පොඩ්ඩක් ඒක ලියලා මාතෘකාව දෛශිකවල ගුණ කියලා ලියලා දෛශික වලට ගණිත කර්ම යටතේම තමයි මේකට අපි සාකච්ඡා කරන්නේ. පොඩ්ඩක් ලියලා ඉවර වෙලා මේ හරි ඉඩ තියලා නැහැ නේ වැඩි විතර. අලුතින් රූපයක් ඇඳලා මේක ඔප්පු කරලා දෙන්න ඕන. හරි. ඉඩ තියෙනවා නම් එතරම් ඉඩ තියෙන හැටියට පොඩි රූපයක් ඇඳලා කමන්න ඉඩ ඇති වෙයි සමහරවිට නේ. ඔව්. හරි. ඒක ඉවර කළා ඊළඟ නියමේ බලමු. හරි මම දෙවෙනි එකට යනවා. ඔයාලා අරක පෝස්ට් කරලා ඉවරලා ඒක ලියලා මේකට එහෙම ආවනම් හරි. මම ඉතින් බලන් ඉන්නකෝ යනවා. හරි. අපි එතකොට දෙවෙනි නියමය දෙවෙනි නියමය සංඝට න්‍යාය කියන එක ඔප්පු කරන්න හදන්න. ඒකට දෛශික 3ක් ඕන වෙනවා. හොඳට පොඩ්ඩක් මේක අරක ඉවර කරාට පස්සේ මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලට මේ මෙතන මේක සාමාන්‍ය එච්චර කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ. ඔයාලට කවදාවත් දෛශික 3ක් එකපාරට එකතු කරන්න බෑ. මේ බලන්න මම කියන එක තේරෙනවද කියලා? හ්ම්. ඔයාලට දෛශික 3ක් කවදාවත් එකපාරට එකතු කරන්න බෑ. දෛශික 3ක් එකපාර එකතු කරන්න නියමයක් නැහැ. දෛශික දෙකක් එකතු කරන්න තියෙන එක්ක ත්‍රිකෝණ නියමය එහෙම නැත්නම් සමාන්තරාශ්‍ර නියමය තමයි තියෙන්නේ. මේ දෙකෙන්ම ඉදිරිපත් කරලා තියෙන දෛශික දෙකක් එකපාරට. ABC කියලා දෛශික 3ක් තියෙනවා නම් ඒ 3 කොහොමද එකතු කරන්නේ කියන එක තමයි අපිට තියෙන්නේ. ඒතර අපිට 3ක් එකපාර එකතු කරන්න බෑනේ. අපිට තියෙන්නේ දෙකයි එකපාර එකතු කරන්න. හරි? දැන් බයික් එකක් තියෙනවා. හරි? බයික් එකේ යන්න පුළුවන් දෙන්නටයි. එකපාර යන්න පුළුවන්. බයික් එකක් තියෙන්නේ බයික් එක යන්න පුළුවන් එකපාර දෙන්න. ඒතර කොහොමද බයික් එකේ 3 දෙනෙක් යන්නේ? හ්ම්? එහෙනම් 3 දෙනෙක් හිතන්න අපි එක තැනක ඉඳලා අපි ගෙදර ඉඳලා ඉස්කෝලේ බයික් එකේ 3 දෙනෙක් යන්න ඕනේ කියලා. එතකොට එහෙම යන්න බෑ. එකපාරට යන්න පුළුවන් දෙන්නෙක් විතරයි. නේ? අපිට එකපාරක දෙන්නෙක් ගිහිල්ලා එක්කෙනෙක් ඔන්න දාලා අනිත් එක්කෙනාට ඇවිල්ලා මෙයාව අරන් යන්න. නේ? අම්මා තාත්තා බයික් එකේ යනවා. ඉස්සෙල්ලා දුව හරි පුතා හරි බබාව ඉස්කෝලේට දාලා එනවා. ඊට පස්සේ මේ අම්මාත් එක්කගෙන ඔෆිස් එකට යනවා. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. මුලින් අම්මා ඉස්කෝලේ ඔෆිස් එකට දාලා ඇවිල්ලා ඊට පස්සේ බබාව ඉස්කෝලේට දාලා එහෙම යන්නත් පුළුවන්. තේරුණාද මම කියන්නේ? කොහොම කරත් අන්තිමට වැඩේ සිද්ධ වෙනවනේ. ඒ වගේ දෙයක් තමයි මෙතන මේ න්‍යාය දේශය කියලා කියන්නේ. න්‍යාය දේශ න්‍යාය හරි අපි කතා කරන්නේ සංඝට කියලා කියන්නේ අන්න ඒ වගේ සිද්ධියක්. අපිට දෛශික 3ක් තියෙනකොට සංඝට කියලා කියන්නේ මෙහෙම දෛශික 3ක් තියෙන ABC කියලා. ඒතර ඕනනම් අපිට පුළුවන් A සහ B එකට එකතු කරලා AB එකතු කරනවා A එන්නේ දෛශිකයන්නේ. A දන්න B කියන දෛශිකයට C එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක අනිත් විදියට කරත් හරිය කියන එක තමයි මේකෙදි වෙන්නේ. ඒක පොඩ්ඩක් මේ එකත් රූපයක් අරගෙන කරන්න. ඒක ඇත්තට මතක තියාගන්න අමාරු රූපයකුත් නෙවෙයි. හිතමු මේ A මේ B කියලා මම අර කලින් රූපය වගේම තමයි මේ තියෙන්නේ A දෛශිකය මේ තියෙන්නේ B දෛශිකය. ඒතර A දෛශිකයට B දෛශිකය එකතු කරාම ඉන්නේ ඔය පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැනට එන දෛශිකය. මෙන්න මේ එන්නේ A ධන B කියන දෛශිකය. බලන්න හැමෝම මේ තියෙන්නේ A ධන B කියන දෛශිකය. ඒතර A දෛශිකයට තමයි මේක තමයි A ළමයි මේක තමයි B. හරි ඒතර මේ තමයි මොකද්ද? A ධන B. එයාට C එකතු කරන්න කියන එක තමයි අර left hand side එකේ තියෙන්නේ.
ඒකට C එකතු කරන්න. ඒතකොට C කියන්නේ මොකක් හරි පැත්තකට තියෙන දෛශිකයන්නේ. අපි හිතමු C කියන්නේ හරියටම සිරස්ව ඉහළට තියෙන දෛශිකය කියලා. අඳින්න ලේසියට මම කියන්නේ C කියන්නේ එහෙම සිරස්ව ඉහළට තියෙන දෛශිකයක් කියලා හිතන්නකෝ. ඔය වගේ C. මෙන්න C. හරි. මේ තමයි C. එතකොට දැන් අපි දාව දෛශිකයක් එක දෛශිකයක් A දන්න B අනිත් එක C. ඒ දෙන්නකට එකතු කරන්න පුළුවන්. පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙච්ච තැනට යන්න. ඇති. A දන්න B කියන්නේ දෛශිකයන්නේ. A දන්න B කියලා කියන්නේ දෛශිකය. ඒ දෛශිකයට C දෛශිකය එකතු කරන්නේ ත්‍රිකෝණ නියමයට අනුව ওই විදිහට. එහෙනම් මේ අපිට ඇවිල්ලා තියෙන එක තමයි මොකද්ද? A ධන B කියන දෛශිකයට C කියන දෛශිකය එකතු කරගෙන ඉන්න දෛශිකය තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? ඒක පටන් ගන්න අපි මේ රූපය වගේ රූපයක් පදනම් කරලා අපි දෙපැත්තටම හදලා බලමු. ලකුණු ටිකක් දාගමු. මොකද මේක A මේ ලක්ෂ්‍ය B මේ ලක්ෂ්‍ය අපි හිතමු C කියලා මේ ලක්ෂ්‍ය D කියලා හිතමු. හරි. අර කලින් අවස්ථාවේ වගේ මේකෙත් left hand side එකයි right hand side එකයි වෙන වෙනම හදලා බලමු. දෙපැත්තටම එකම උත්තරය ආවනම් හරි. left hand side එක හරි. ඒ දන්න B ට C දෛශිකය එකතු කරලා. ඒ දන්න B කියලා කියන්නේ මම AB ට එකතු කරන BC ඉර ගහ ගන්න ඕන. හරි. C කියන්නේ CD. අර මුලින් AB සහ BC එකතු කරන් පස්සේ එන දෛශිකය තමයි C. C ට CD එකතු කරනවා. ඒතර C ට CD එකතු කරන් පස්සේ අන්තිමට ඉවර වෙන්නේ AD කියලා. ඒ විදිහට අපි right hand side එකත් හදලා බලන්න ඕන. right hand side එකෙත් ඕකම එනවද කියලා. A දෛශිකයට B ධන C එකතු කරන්න. හරි. A කියලා කියන්නේ AB. AB දැන් වරහන් තියෙන්නේ BC ධන CD නේ. AB මුලින් එකතු කරන්න පුළුවන් A සහ B. AB එක B සහ C. BC ධන CD ට එන්නේ BD කියලා. හරි. ඒතර AB BD එකතු කරාමත් අන්තිමට එන්නේ AD. හරි. අර ඕනනම් වෙන පාටකින් මේක ඇඳලා පෙන්නන්න පුළුවන්. අඳින්න අවශ්‍යත් නැහැ. මම මේ කොළ පාටින් වගේ අඳින්නේ B වලින් ඉඳලා D වලට තියෙන දෛශිකය. D වල ඉඳලා මෙන්න මේ දෛශිකය තමයි B වල ඉඳලා තියෙන D වලට තියෙන දෛශිකය තමයි කවුද D ධන C. අන්තිමට B ධන C ට ඒකතු කරාමත් අන්තිමට ඔය පාරේමනේ යන්නේ. අන්තිමට ඉවර වෙන්නේ අර පාරේම තමයි. තම දෛශික තමයි අන්තිමට. හරි. කොළ පාටින් තියෙන්නේ වම් පැත්ත. එක පැත්ත. හරි. ඒ විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. මේ දෛශික ඔක්කොම තියෙන්නේ ඉර ගහන්න ඕන මතක ඇතුවා. ඉර ගහන්න නැතුව යන්න එපා. හරි. ඒ විදිහට අපිට මේක දෙපැත්තට මේ දෙක හදාගන්න පුළුවන්. කොතන වැඩේ? පොඩි පොඩි දේවල් වුණාට ඒවයි තියෙනවා. බයික් එක එකපාර තුන් දෙනෙක්ට යන්න පුළුවන් කියනට නිත්‍යානුකූලව බෑනේ. හරිද? ඔරුවක් කියලා හිතන්න ඔරුවේ දෙන්නට වැඩිය ගියොත් ගිලෙනවනේ යන්නේ නැහැ නේද? බයික් එකේ ඕක තේරෙන්නේ නැහැ නේ කිව්වට. ඒ වගේ තමයි. හරි. එකතු කරන්න පුළුවන් එකපාර දෙන්නයි. තුන් දෙනෙක් කවදාවත් එකතු කරන්න 10ක් එකතු කරන්න තිබ්බත් දෙක දෙක එකතු කරලා තමයි එකතු කරන්නේ. 10 දෙනෙක්ට බයික් එකේ යන්න තිබ්බත් දෙන්න තමයි යන්න වෙන්නේ. වරකට දෙන්න ගානේ යන්න වෙන්නේ. හරි. ඒක මොන දෙන්න මුලින් ගියත් අවසානයේ කට්ටියටම එක තැනට යනවා වගේ සිද්ධියක් තමයි මෙතන මේ සංඝට න්‍යාය කියලා කියන්නේ. න්‍යාය දේශ කියන්නේ කමියුටේටිව් ලෝ කියලා, සංඝටකට අපි කියන්නේ ඇසෝසියේටිව් ලෝ කියලා. ඒකට තව ලෝ එකක් තියෙනවා. ඒකට කියන්නේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක කියලා. මේකත් බලමු එහෙනම්.
වැඩේ තේරෙනවනේ කට්ටියට පැහැදිලිනේ මොන හරි ඔයාලා කරගෙන යද්දී ඕන ගැටලුවක් තියෙනවා නම් පොඩි වෙලාවක මාව කන්ටැක්ට් කරන්න මට ඊමේල් එකක් එවන්න පුළුවන් එහෙම නැත්නම් මගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා තියෙනවා ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා WhatsApp කරන්න පුළුවන් හරි ඕන වෙලාවක සපෝට් කරන්න පුළුවන් මේ මම හිතන්නේ නැහැ හැම ගැටලු ඇති කියලා ගැටලු තියෙන ඕන වෙලාවකදී මාව කන්ටැක්ට් කරන්න කිසි ගැටලුවක් නැහැ රයිට් ඉතින් අපි අවසාන නියමයට යන්න හදන්නේ මෙමයි ඒකට කියන්නේ මොකක් කියලාද විඝටන න්‍යාය කියලා තියෙන විඝටන න්‍යාය කියන එකට යන්න හදන්නේ ඒකේ version දෙකක් තියෙනවා විඝටන න්‍යාය version දෙකක් තියෙනවා මම මේ දෙකම ඔයාලට තේරෙන්න පැහැදිලිව කියලා දෙන්නම් හරි ඒත් ඉස්සෙල්ලා අපි පළවෙනි version එක බලමු පළවෙනි version එක බලමු පළවෙනි version එක බලමු ඒක තමයි චුට්ටක් අමාරු එක හරි ගොඩක් වෙලාවට විඝටන න්‍යාය කියලා කිව්වම වරහන් ඉවත් කරන එක නෙමෙයි විඝටන න්‍යාය කියලා කියන්නේ ඒක ගොඩක් වෙලාවට කට්ටිය හිතන්නේත් ඔය පළවෙනි එක විදිහට තමයි හිතන්නේ මේක මෙහෙමයි කරන්නේ මේක ත්‍රිකෝණ දෙකක් කරන් තමයි මේ සාධනය කිරීම කරන්නේ පළවෙනි එක න්‍යාය දේශයයි කියලා අපි සාධනය කරේ කොහොමද සමාන්තර ආශ්‍රය සංඝට න්‍යාය පාවිච්චි සාධනය කරේ අපි බහුවශ්‍රයක් කාරණා ත්‍රිකෝණ දෙකක් අරගෙන ත්‍රිකෝණ ඇතුලේ ත්‍රිකෝණ දාලා එහෙම මේක සාධනය කරන්නේ සමකෝණී ත්‍රිකෝණ දෙකක් පාවිච්චි කරලා දැන් බලන්නකො මෙතන මම ත්‍රිකෝණයක් අඳිනවා බලන්නකො ත්‍රිකෝණයක් අඳිනවා මේ නිල් පාටින් අඳින්නේ ත්‍රිකෝණයක් හරි මම අපි ත්‍රිකෝණයක් ඇඳ කියලා හිතන්නකො එතකොට මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණෙම k ගුණයකින් විශාලත්වය වැඩි කරපු ත්‍රිකෝණයක් තමයි මම මේ කොළ පාටින් අඳින්නේ. මේක එකයි නම් මේක k. හරි? මේක k. මේක k. මේක k. එහෙම. එතකොට මේ කෝණ ඔක්කොම එකම කෝණ තමයි එන්නේ. ඔයාලට තේරෙන සමකෝණී ත්‍රිකෝණ දෙකක් තමයි මේ කොළ පාට ත්‍රිකෝණේ නිල් පාට ත්‍රිකෝණේ. අපි පහසුවට මේක මම මේ එක පොඩ්ඩක් දුරින් ඇඳ ගන්නම් නැත්නම් පොඩ්ඩක් නිකන් ඇලයින්මන්ට් එක පොඩ්ඩක් එහෙම කරලා අඳින්නම් එතකොට ඔයාලට පේනවනේ මේක මෙහෙම තියෙනවා කියන එක. ඔය තියෙන එක සමකෝණී ත්‍රිකෝණ දෙකක් තමයි තියෙන්නේ. ඒතකොට නිල් පාට ත්‍රිකෝණේ නිල් පාට ත්‍රිකෝණේ මේ මෙන්න මේ පාදේ නිල් පාට දාමු මෙතන. නිල් පාට ත්‍රිකෝණේ තියෙන මේ ටික A. මේක B. එවන මෙන්න මේ ටික තමයි A දන්න B වෙන්නේ. හරිද? මේ සමකෝණ අපි අකුරු දාගන්න ඕනේ මේක A හරි? මේක A B C. දැන් ABC කියන්නේ ත්‍රිකෝණ දෙක. ABC කියන්නේ ත්‍රිකෝණයක්. ABC ත්‍රිකෝණය k ගුණයකින් වැඩි කරපු එක තමයි ABC නේද? මෙතන අපි ගමු DE කියලා. හරි? දැන් අපහු මම නිකන් මේක දාන්නේ ඔයාලා එහෙම දාන්න අවශ්‍යත් නැහැ. මම කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර බලන්න. මේ AB දුර එකයි නම් AD දුර k. AB දුර එකයි නම් හරි? BD දුර වෙන්නේ k වලට වෙන්නේ. එහෙම නැත්නම් මේ අනුපාතය මොකද්ද? ABට AD අනුපාතය එකට k වෙන විදිහට තමයි අරන් තියෙන්නේ. අරක එකක් k ගුණයකින් වැඩි කරලා තියෙන්නේ. k කියන එක එකට වඩා වැඩි සංඛ්‍යාවක් නම් මේක ලොකු වෙලා හඳින්න ඕන. පොඩි සංඛ්‍යාවකට වඩා අඩු සංඛ්‍යාවක් නම් පොඩි වෙලා හඳින්න ඕන. k භාගයයි නම් ওই දෙක සමාන්තර වෙලා තමයි තියෙන්නේ. දැන් එතකොට දැන් අපි ඒ අනුපාතනේ අනිත් ඒවායි තියෙන්නේ. ඔය හැම අනුරූප පාද අතර ඒ අනුපාතනේ තියෙන්නේ. හරි. ඉතින් අපි ගන්න හදන්නේ left hand side එක. left hand side එකේ තියෙන්නේ k වාරයක් A ධන B නේ. එතකොට k කියන එක නියතයක් අදිශයක් AB ධන BC. හරි. අදිශයක් කියන එක වෙනස් වෙනවා නම් ඒක අපි කියන්නේ විචල්‍යයක් කියලා. මොකක් හරි එකක් වෙනස් වෙනවා නම් කියන්නේ විචල්‍යයක් කියලා වෙනස් වෙන්නේ නැත්නම් කියන එක නියතයක් කියලා කියනවා. දෛශිකයක් වුණත් වෙනස් වෙන්නේ නැත්නම් ඒක නියත දෛශිකයක්. වෙනස් වෙනවා නම් ඒක විචල්‍ය දෛශිකයක්. හරි. එතකොට k වාරයක් AB ධන BC ට එන්නේ AC කියලා නෙන්නේ. AC දෛශිකය තමයි මේ AC දෛශිකය k වලින් වැඩි කරන් පස්සේ ඉන්නේ ඒ වගේ k ගුණයක් වැඩි වෙනවා. අපි හිතමු k ධන සංඛ්‍යාවක් කියලා. එතකොට ඒ පැත්තටම තියෙන එකක් වෙන්න ඕන k ගුණයකින් වැඩි වෙච්ච එකක්. k විශාලත්වය k වෙන්න ඕන. දිශාව අනිත් පැත්ත වෙනවා මේ k කියන එක ඍණාගයක් වුණා. නමුත් k ගුණයකින් තමයි වැඩි වෙන්නේ. ඔය AC ව k ගුණයකින් වැඩි කරපු එක තමයි AE. එහෙනම් අන්තිමට එන්න ඕන AE දෛශිකය.
පැහැදිලිද? එතකොට right hand side එක අපි හදලා බලන්න ඕන. right hand side එකේ තියෙන KA ධන KB ට මේක සමානයි කියලානේ. KA ධන KB ට මේක සමානයි. දැන් මේක සරලව කියනකොට මෙහෙමයි. A ධන B දෙකෙන් වැඩි කරලා තියෙනවා නම් ඒක සමානයිලු 2A ධන 2B. ඒ වගේ මේක අදහස වරහන් ඉවත් කරන්න පුළුවන් කෙනා මේක දෛශික වර්ධියට එනකොට දැන් අපිට තියෙන්නේ K වාරයක් AB දෛශිකය. K වාරයක් AB K වාරයක් AB දෛශිකයට එහෙනම් එකතු කරන්න ඕන. K වාරයක් K වාරයක් B කියලා කියන්නේ BC දෛශිකය. හරි. එතකොට ඒව K වාරයක් AB කියලා කියන්නේ AD දෛශිකය. මේ හැම එකටම උඩින් ඉරක් ගන්න. එතකොට K වාරයක් BC කියලා කියන්නේ අර BC දෛශිකය K වලින් වැඩි කරපු එක. K ගුණයක් වැඩි වෙච්ච එක. ඒක තමයි එහෙනම් BC ට K ගුණයකින් වැඩි කරපු එක තමයි DE. අන AD ධන DE. AD දෛශිකයට DE දෛශිකය එකතු කරන් පස්සේ අන්තිමට එන්නේ. දැක්කද? දෙපැත්තෙම එකම n. එහෙනම් මේ එකකින්ද අපිට පුළුවන් විඝටනය වෙනවා කියන එක පැහැදිලි කරන්න. හරි? දාගන්නකො. පොඩ නවත්තලා මේක දාගත්තම හරි. හරි? මේක අනිත් ඒවා අඳින්නත් පුළුවන් ඕනනම් ඔය ගමන්ම අඳින්න අවශ්‍යත් නැහැ. AB ගත්තම ඒක පදනම් කරගෙනනේ අනිත් ඒවා අරගෙන තියෙන්නේ. මම පැහැදිලි වෙන්න ඕන හින්දා අඳින්නේ මේක තමයි. එතකොට A ගත්තම A ධන C එක මම දාන් යන්නේ. මේක තමයි A දෛශිකය. මේක තමයි B දෛශිකය. එතකොට AC වලින් තමයි A ධන B. හරි. මේ කොළ පාට එක තියෙනවනේ ලොකු එක. ඒක අඳින්න අමාරුයි. මේ A වලින් ඉඳලා D වලටම තියෙන කොළ පාට එක්කෙනා තමයි K වාරයක් කියන්නේ. කොළ පාට එක්කෙනා. හරි. කොළ පාට එක්කෙනා තමයි කොහොම අර ඉඳලම තියෙන්නේ. හරි. කොළ පාට ටික කොහොම A වල ඉඳලමනේ පටන් ගන්නම තියෙන්නේ. මේක තමයි KA මේක තමයි KB මේක තමයි KA ධන KB. හරි. ඔන්න අපි පැහැදිලි කිරීම හොඳටම කරලා තියෙනවා. ඕන කෙනෙක්ට තේරෙන්න කරලා. හරි. එතකොට මේකේ තව අවස්ථාවක් තියෙනවා විඝටන නියමයේ. අපි ඒකත් බලමු. ඊට පස්සේ අපිට ගණන් හදන්න තියෙන්නේ මේක භාවිතා කරලා ප්‍රායෝගිකව මොකද්ද කරන්න පුළුවන් කියන එක බලන්න තියෙන්නේ. ඒකට අපි ඊළඟට යමු. අපි ඊළඟ අවස්ථාව බලන්න හදන්නේ ඒක අර විඝටනයේ දෙවෙනි version එක. දැන් මෙතන මේ පළවෙනි එකේ සාමාන්‍ය මේ වගේ අදහසක් තමයි පළවෙනි එකේ තේරුම් ගන්න ඕන. අපිට දැන් දෙවාරයක් A ධන B තිබ්බොත් ඒක එහෙනම් 2යි A ධන 2යි B කියලා ලියන්න පුළුවන්. අනිත් එකේ තියෙන්නේ මෙහෙමයි. 2 ධන 3 වාරයක් ඒ වගේ තියෙනවා කියලා කියන්නේ ඒක 2යි A ධන 3යි ඔයාලා සමහරවිට මේ පාඩම් කලින් කරලා තියෙන කට්ටිය මේ ඔක්කොම වැඩි එහෙම හිතන්නේ නැතුව ඔහොම කරලත් ඇති. දැන් ඒ කියන එක දෛශිකයක් වෙද්දි මේක කරන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. මොකද ඒ කියන එක සංඛ්‍යාවක් නම් අපිට කරන්න පුළුවන්. මොකද සංඛ්‍යාවල විදිහට යනවා. x 2යි x ධන 3යි x අපි 5යි x කියලා දාන එක සංඛ්‍යාවලින් තාත්වික සංඛ්‍යාව වගේ. මෙතන අපිට එහෙම එකපාරට කියන්න බෑනේ. ඒක තමයි මේ කරන්න හදන්නේ. බලන්න ඔයාලා ඉගෙනගෙන තියෙනවා නම් මේක හරියට මේ පාඩම දන්නවනම් හරි. එහෙනම් ඔයාලා මේක තහවුරු වෙලා තියෙනවා නම් මේකට රූපයක් ඇඳලා ජ්‍යාමිතිකව මේක සාධනය කරන්න පුළුවන් බලන්න පුළුවන්ද කියලා. මත් පැහැදිලි කරන්නම්. හරි. ඔයාලට මේ පාඩමේ අවබෝධය හැමතැනින්ම තියෙන්න ඕනේ නැත්නම් අපේ පාඩමක් විදියට මේක සාමාන්‍ය ඉස්සරහට කරන් යන්න අමාරුයි. MN කියලා මම ලේසියට ගත්තේ. ටයිප් කරගන්න පුළුවන් අහුරු ටික. අපි හිතමු දැන් මේ තමයි A දෛශිකය කියලා.
ඒතර ඒක m ප්‍රමාණයකින් වැඩි කරපු දෛශිකෙත් ඕනනේ. ඒ වගේම මේක n ප්‍රමාණයකින් පොඩි අවුලකුත් තියෙනවා මේ මම ටයිප් කරලා තියෙන එක මෙන්න මෙතනට එන්න ඕන a කියලා. a කියලා මෙතනට එන්න. a m මේ දන මට්ටමක් දාගමුකෝ මෙහෙම. පොඩ වෙනම කරලා අඳින්න ඕනේ. මේ දිග එකයි හරි. මේ දිග එකයි මේ දිග m මේ දිග n එහෙම තියෙනවා. ඔය දිගවල තමයි ඔය එහෙම තියෙන දාලා තියෙන්නේ. හරි. මේක එකයි මේක m මේක n. මේක a b මේ එකම තැනින් පටන් අරන් අඳින්න පුළුවන් නේ. මේක a c පැහැදිලි වෙන්න ඕන හින්දා තමයි අර වෙන වෙනම පල්ලෙහාට රන් තියෙන්නේ. මේක a d කියලා හිතමුකෝ. එකම තැනින් තමයි මේ ඔක්කොම තියෙන්නේ. දැන් මොකද්ද කරන්න ඕන? m ධන n වාරයක් කියලා එකකුත් තියෙනවනේ. තව එකක් අනේ. ඒක අපි දානවා e කියලා. හරි. ඒකේ දිග m ධනය. يعني අර අනුපාත තමයි මේ තියෙන්නේ. පළවෙනි එක එකයි නම් ඒ වගේ m ගුණයක් දෙවෙනි එක n ගුණයක් එහෙම තියෙන්නේ. මේ ආරම්භක ලක්ෂය. මොකද ඔක්කොම එක තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. දැන් ළමයි. ඔන්න බලන්න. අපි left hand side එක calculate කරන්න හදන්නේ. left hand side එකේ තියෙන්නේ m ධන n වාරයක් a කියලානේ. m ධන n m ධන n වාරයක් a කියන්නේ ab දෛශිකය. ඒතර ab දෛශිකය m ධන n ප්‍රමාණයකින් වැඩි කරන් පස්සේ ab දෛශිකය m ධන n ප්‍රමාණයකින් වැඩි කරන් එන ab වගේ ab පැත්තට තියෙන ab වගේ m ධන n ප්‍රමාණයක් වෙච්ච දෛශිකය තමයි ඉන්නේ. ab වගේ m ධන n ප්‍රමාණයක් වෙච්ච දෛශිකය තමයි ae. පැහැදිලිද? දැන් right hand side එකේ තියෙන්නේ මෙහෙමයි. right hand side එකේ තියෙන්නේ ma ධන na කියලානේ. එතකොට එහෙනම් මේ එන්නේ m වාරයක් ab ධන n වාරයක් ab දෛශිකය. එතකොට ළමයි m වාරයක් ab කියන්නේ ab දෛශිකය වගේ m ගුණයක් දිග දෛශිකය m ගුණයකින් වැඩි වෙච්ච දෛශිකය කියන්නේ ac. ඒකට එකතු කරන්න ඕන කවුද? ad දෛශිකය. මොනවම තමයි තියෙන්නේ. හරි. මේක තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම තව තිරස් රේඛාවකුත් ගහගන්න බලන්නකො. එතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි m ධන n. හරි. තව තිරස් රේඛාවක් ගහන මේ පැත්තේ. මේ ඔක්කොම එකම රේඛාවනේ මේ. ඒව තියෙන්නේ අපි හන්දට. මේ ලක්ෂයේ මම ගත්තේ C තියෙනවනේ. එතකොට මම රතු පාටින් කොළ පාටින් මොකක් හරි වෙන පාටක් බලමු. මම අඳිනවා රතු පාටින් රේඛාවක් C වල ඉඳලා E වලට. රතු පාටින් අඳිනවා. මේ බලන්න. C වල ඉඳලා E වලට රේඛාවක් අඳිනවා. දැන් මේ ඔක්කොම එකම රේඛාවෙනේ තියෙන්නේ. ඒතර මෙතන E ම තමයි. ඒ ඔක්කොම එකම පටන් ගන්න හින්දා මේ එකම රේඛාවේ තියෙන්නේ. ඒතර CE වල දිග කියන්න පුළුවන් කවුද? වටිනා තෑගයක් දිනා ගන්න පුළුවන්. CE වල දිග කියලා කමෙන්ට් එකක් විදියට CE වල දිග දාන්න පුළුවන්. නැත්නම් SMS කරන්න පුළුවන් CE වල දිග. CE දිග
මොකද ඒ වල ඉඳන් E වලට තියෙන දුර m ධන n. E වල ඉඳන් ඒ වල ඉඳන් E වලට තියෙන මුළු දුර m ධන n. මෙතන m ප්‍රමාණයක්නේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ රතු පාට දුර නැත්නම් CE වල දුර වෙන්නේ n. හරි. දැන් එතකොට ඔය n දුරක් තියෙන තව එකක් තියෙනවා. n දුරක් තියෙන තව එකක් තියෙනවා. මොකද්ද? n දුරක් තියෙන තව එකක් තියෙනවා. මේ AD වලට තියෙන්නේ n දුරම තමයි. එහෙනම් AD දෛශිකය එන මේ AD දෛශිකය සමාන වෙනවා කාටද? CE දෛශිකයට. අන්න ඒකින්ද. මේ AD දෛශිකය මෙතන තියෙන AC ධන AD දෛශිකය සමාන වෙනවා CE දෛශිකයට. එහෙනම් මේක අපිට දාන්න පුළුවන්. මේ ඔක්කොම දෛශික දැක්කද? අන්න එහෙම අපිට ගන්න පුළුවන්. ඒක රූපයක් ඇඳලා පෙන්වන්න මේවා ගොඩක් වෙලාවට මම දන්නේ නැහැ ළමයි නම් මේවා සාධනය කරලා තියෙනවද හොත් එහෙම දන්නේ නැහැ. එහෙම කියන්නේ ගොඩක් වෙලාවට කැම්පස් යන්න ඉන්න ළමයි වුණත් ඒක හරියට ඔළුවට ගත්තනම් ඒක සදාකල් පවතිනවා. මොකද මේ ගණිතමය සංකල්ප දිගටම පාවිච්චි වෙනවා. දෛශිකවලදී අපි ඉගෙන ගත්තත් කොහොමවත් ඒක දිගටම සම්බන්ධ වෙනවා. හරි. ඉතින් මොනවානම් අපි මේ සම්බන්ධ සියලුම සිද්ධාන්ත ටික සාකච්ඡා කරලා තියෙනවා. හරි. එකතු කරන්න, අඩු කරන්න, අදිශයකින් ගුණ කරන්න කියන දේවල් ටික කතා කරලා දී. ඔක්කොම එකම රේඛාවේ තියෙන්නේ පහසුවට පල්ලෙහාට අපි යන්න. හරි. එහෙනම් අපි දැන් තියෙන්නේ දෛශික වල ගණන් ටිකක් හදන්න. හදලා බලමු නේද මොකද කියන්නේ? ඒ ටියුට් එක මම වෙබ් පේජ් එකේ දාලා තියෙන්නේ. ඒකත් එක්ක ඔයාලා ෆලෝ කරගන්න පුළුවන්. අපි මෙහෙම කරමුකෝ මම ස්ක්‍රීන් එකේ ගණන් ටික දාලා. ටික ස්ක්‍රීන් එකේ දාලා. හරි. මේට කරගෙන යන්කෝ බලන්න පළවෙනි ගානේ පටන් අරන්. පළවෙනි ගානේ තියෙන්නේ එහෙනම් සරලාකාරයෙන් දක්වන්න කියලා මේ ප්‍රකාශනයක් දීලා සරලාකාරයෙන් දක්වන්න කියලා දී. හරි. මේ තියෙන්නේ අපිට දීලා තියෙන ප්‍රකාශනේ දීලා තියෙන එක අපි දාන්නම් අපේ රතු පාටේ. මේ තමයි දීලා තියෙන ප්‍රකාශනේ. ඔක සුළු කරලා රත්ත සුළු කරලා මේ වෙන එකක් ගන්න සරල එකක් ගන්න කියලා තමයි කියන්නේ. හරි. ඒතර PQ දන QR PQ දන QR ට අපිට කෙලින්ම දාන්න පුළුවන් PR කියලා. එහෙනම් PQ දන QR ට PR කියලා දාන්න පුළුවන්. ත්‍රිකෝණ නියමයට අනුව. RS දන ST වල රූප මුකුත් බලන්න ඕනේ නැහැ. S පොදු තැනනේ R වලින් පටන් ගන්න S ට ගිහින් තියෙනවා S කෙන් පටන් ගන්න T ට ගිහින් තියෙනවා. දැන් RS දන ST සමාන වෙන්නේ RT ට. හරි එහෙනම් PR දන RT ගත්තම පස්සේ R හරහා ගිහින් තියෙන කෙලින්ම යන්න පුළුවන් PT කියලා ගන්න. එහෙනම් පළවෙනි එක සුළු කරන් පස්සේ එන්නේ PT.
ඒ විදිහට ඔයාලා ඉතුරු ගණන් දෙකත් බලන්න. පළවෙනි ගාන කියලා දාලා තියෙන මේ ප්‍රශ්න අංකාරයෙන් මේ සැරින් සැරේ වෙනස් වෙන්න පුළුවන්. මම මේවට අලුත් ප්‍රශ්න දානවා, තියෙන ඒවා අයින් කරනවා, කන්ටිනියස්ලි මේවා මොඩිෆයි කරනවානේ. ඒකත් එක්ක මේ එක හැදුවත් 2යි 3යි හදන්නකෝ. දෙවෙනි එකේ අපිට තියෙන්නේ මෙන්න මේකනේ දෙවෙනි එක. ADට එකතු කරන්න බෑ එකපාරට AB රූපේ ගැන අවබෝධයකුත් නැතුව. ඒතර AD තියෙන තැනම තමයි තියෙන්නේ ADට එකතු කරන්න පුළුවන් එක්කෙනා තමයි D වලින් ඉවර වෙන හින්දා DC. හරි. ඒ වගේම ඔයාලට පේනවා B වලට ABට එකතු කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි ABට එකතු කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි BC. අර ඉවර වෙන B වලින් පටන් ගන්න ඕනේ. ඉතින් අපිට මේ කට්ටිය පොඩ්ඩක් මාරු කරගන්න වෙනවා. මේ කට්ටිය මාරු කරගන්න. කවුද මාරු කරගන්න වෙන්නේ? අපිට මෙන්න මේ දෙන්න මාරු කරගන්න වෙනවා. මේ දෙන්නගේ සීට් එක. හරි? AB තියෙන තැනට DC දාලා DC තියෙන තැනට AB දාලා මාරු කරගන්න පුළුවන්. එහෙනම් මාරු කරන්න පුළුවන්. මාරු කරන්න පුළුවන් නියමයට තමයි කියන්නේ න්‍යාය දේශය කියලා. අපිට පුළුවන් මේ දෙන්න ඊට පස්සේ එකතු කරගන්න. AD ධන DC AC AB ධන BC එකට එකතු කරන්න පුළුවන් ත්‍රිකෝණී පිට අනුව AC. AC ධන AC අන්න එකයි AC ධන එකයි AC එකයි AC ධන එකයි AC කියලා කියන්නේ එක ධන එකයි AC. අර M වලගේ එකයි N වලගේ එක වෙච්ච අවස්ථාව තමයි මේ තියෙන්නේ. එකයි AC ධන එකයි AC න එක ධන එකයි AC නැත්නම් දෙකයි AC කියලා ගන්න පුළුවන්. තුන්වෙනි එකත් බලමුනේ. තුන්වෙනි එකත් බලමු. මම හදලා තියෙන්නේ මේ පන්තියේ ළමයිත් එක්ක කරගෙන යද්දි ෆිසිකල් ක්ලාසස් කරද්දි ඒ හදපුව තමයි මේවාත් එක්ක ෂෙයා කරන්නේ. එක දවසෙන් මේ ඊයේ හදලා අද කරනව නෙවෙයි මම අවුරුදු 10 15 තිස්සේ හදාගෙන ආපු තැන තියෙන්නේ. හරි. M ට එහෙම කේස් එකක් තියෙනවනේ. අපිට පුළුවන් ඕනම වෙලාවකදී මේ ඍණ ලකුණ නැති කරගන්න. ඍණ ලකුණ නැති කරගන්න පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරලා. එකතු කිරීම තියෙන ඍණ කියනවා කියන්නේ අඩු කරන්න තියෙන හැමතිස්සෙම අපි ඒක කරන්නේ එකතු කිරීමක් විදියට. හරි. දැන් මෙතන අපිට පුළුවන් මේක දන්න නොහම ලියන්න. තේරුණාද? LM කින් Pn අඩු කරන්න තියෙනවා කියලා කියන්නේ එහෙනම් LM ට එකතු කරන්න ඕන ඍණ P. ඒ වගේ එකක් මෙතෙන්ටත් කරන්න පුළුවන්. හරි. ඍණ දෛශිකය කියලා කියන්නේ ඍණ Pn කියන්නේ NP ටනේ. ඍණ Pn කියන්නේ NP ට. ඇත්ත මාරු කරගන්න. ඒ වගේ ඍණ NM කියලා කියන්නේ MN ට. ඇත්ත. මේ විශාල දෙක සමානයි දිශාව ප්‍රතිවිරුද්ධයි නේ. එකක් ඒ නම් අනිත් එක ඍණයි. දැන් මේකව තියෙන එක ඍණේ නම් අනිත් එක ඒ වෙන්න ඕන. මාරු කරගන්න. හරි. LM ට අපිට බෑ ආපහු LM ට එකතු කරන්න පුළුවන්. MN එකෙන්ද LM තියෙන තැනින් MN ලියා ගන්න. මෙතන 4 දෙනෙක් එකතු කරන් තියෙනකොට කැමති දෙන්නෙක් එකපාර එකතු කරන්න පුළුවන්. එක ළඟ ඉන්න කැමති දෙන්නෙක් පිළිවෙල වෙනස් කරලා ඕන තැනකට ගේන්නත් පුළුවන්. LM දාන MN දාන්න පුළුවන් LN LN දාන NP ට දාන්න පුළුවන් NQ කියලා අන්තිමට LQ වලින් ඉවර කරන්න පුළුවන්. හරි. තිබ් එකට වැඩිය මේක සරලයිනේ. ඒ හින්දා තමයි මේකට අපි කියන්නේ සරල ආකාරයෙන් ප්‍රකාශ කරා කියලා තමයි පළවෙනි ගානේ තියෙන්නේ. ඔන්න අපි හා හපුරා කියලා පළවෙනි ගාන ඉවර කරා. හරි. අපි දෙවෙනි ගානට හා හපුරා කියලා නෙමෙයි යන්න ඕන. දෙවෙනි ගානට දැන් ඉන්නේ. බලන්නකො දෙවෙනි ගාන. හරි. මමත් ගොඩක් දුරට පස්සේ කල්ලම තියෙන්නේ කරපු එක. සොලියුෂන් එක. අර ප්‍රශ්නේ බලලා හොඳට කියවලා ඊපස්සේ මේ උත්තරත් එක්කත් අපි චෙක් කරලා බලමු මාත් පැහැදිලි කරගන්න. දැන් ගොඩක් ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි මේ දෛශිකවල ඒක තල බල පද්ධතිවල හරි ෂඩාශ්‍ර එකනොත් සමාන්තර ෂඩාශ්‍රයෙන් නැත්නම් සවිදි ෂඩාශ්‍ර කියන්නේ. මේ තියෙන්නේ සවිදි ෂඩාශ්‍රයක් නැත්නම් සමාන්තර ෂඩාශ්‍රයක් කියන තමයි තියෙන්නේ. ABCDEF සමාන්තර ෂඩාශ්‍රය. ඒතර මේ මම එදත් වලට පැහැදිලි කරා අමතර පැහැදිලි කිරීම විදිහට මේ හැදෙන්නේ පාදවල දිගවල සමානයි. ඒකට අභ්‍යන්තර කෝණ 120 20 එන්නේ
ඒව දෙකට බෙදුනොත් 60 60 එන්නේ අන්තිමට සමද්විපාද වෙලා සමපාද වෙලා මේ ඇතුළේ තියෙන ඕනම පොඩි ත්‍රිකෝණයක් ගත්තොත් මේ ඇතුළේ තියෙන ඕනම පොඩි ත්‍රිකෝණයක් ගත්තොත් මේ දිග කොහොමද මේ AB පාදයේ දිග සමාන වෙනවා කාටද OB පාදයේ දිගට ඒ දිග සමාන වෙනවා OB පාදයට සම්පාද ත්‍රිකෝණ තමයි හැදෙන්නේ. හරි. ඉතින් OA දෛශිකය ලියන්න කියලා තමයි මුලින්ම කියන්නේ. OA දෛශිකය හරි මේ AB වලින් A දෛශිකය නිරූපණය BC වලින් B දෛශිකය. OA වලින් නිරූපණය වෙන දෛශිකය හරියටම මොකද ඒක වෙන්න ඕන OA සමාන වෙන්නේ CB. OA සමානයි අපිට CB කියලා දාන්න. CB ගේ විරුද්ධ පැත්තනේ BC BC පැත්තට තමයි තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි එකට මේ පළවෙනි කොටසට උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. OA කියන්නේ ඍණ B. අපිට දැන් OB හොයන්න තිබ්බොත් අපිට පුළුවන් ආකලන නීතිය පාවිච්චි කරන්න. ආකලන නීතිය රිවර්ස් එකට පාවිච්චි කරන්න පුළුවන් කිව්වේ නැහැනේ. OB ලියන්න පුළුවන් මොකක් හරි මැදට අකුරක් දාලා. OA ධන AB වගේ. OA කියන්නේ ඍණ B. AB කියන්නේ එහෙනම් ඒක A ධන ඍණ B එන්නේ. A ධන ඍණ B එන්නේ. හරි. A ධන ඍණ B එන්නේ. හරි. A ධන ඍණ B කියලා කියන්නේ එහෙනම් A ඍණ B ට. ඒ වගේ OC දෛශිකය සමාන වෙන්නේ A ට. මේක මේ හැම පාදයේම දිගවල් සමානයි. OC දෛශිකය A ට සමාන වෙන්නේ. මෙහෙම ලියන් යන්න පුළුවන්. OD වල දෛශිකය OD දෛශිකය කෙලින්ම සමාන වෙනවා. AO දෛශිකයට ඒ වගේම හැමතිස්සෙම මේ සවිදි ෂඩාශ්‍රයේ ඕනම වෙලාවකදී එක જાතියේ විශාලත්වය නැත්නම් සමාන දෛශික හතරක් හැමතිස්සෙම අපිට ගන්න පුළුවන්. සමාන දෛශික හතරක් ගන්න පුළුවන්. බලන්න පොඩ්ඩක් කට්ටිය ඔලුස්සල බලන්න. මේ BC පාදයේ තියෙන මෙන්න මේ මම ඇඳලා තියෙන්නේ වෙන පාටකින්. සමහර JVP එකට කැමති නෑනේ ඒකයි. BC ඒකම තමයි AOටත් AOට ඒකම තමයි AD ටිකටත් එන්නේ. ඒ ටිකම තමයි FE ටිකටත් එන්නේ. නිල් පාටින් ඉන්න ඇඳලා තියෙන ඉරි හතරම FC දිග AO දිග ඒ දිගවල් හතරම සමානයි. හරි. ඒ පැති වලට තියෙන එකම පැත්තට දෛශික ගත්තොත් ඒ හතරම සමානයි. ODB OE අපහු කලින් හෙව් එකක් වෙන්නේ නැති එකෙන් ගන්න. OE නම් BO විදිහට ගන්න පුළුවන්. ඒක ඍණ දෛශික විදිහට ගන්න පුළුවන්. හරි. OB නේ හෙව්වේ මේක BO. F4. හරි. F4 ගන්න පුළුවන්. මෙන්න මෙතන අතිශය වැදගත්. මේක අතිශය වැදගත්. මොකද්ද බලන්න මෙන්න මේක. FC දෛශිකය. FC දෛශිකය කියලා කියන්නේ F වල ඉඳලා C ට තියෙන දෛශිකයනේ. ඒක ඕන කෙනෙක්ට ලියන්න පුළුවන් F4 ධන OC කියලා. එතකොට F4 වලත් අගේ A ධන A 2A කියලා ලියන්න පුළුවන්. නමුත් එහෙම ඕනේ නැහැ. මේ FC පාදය අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේ මෙතන දාලා තියෙන විදිහට මම දෙවාරයක් AB කියලා. දෙන්නම එක පැත්තට තියෙන විශාලත්වය විතරක් දෙගුණයකින් වැඩි. AB වගේ දෙගුණයක්. එහෙනම් අන්න එහෙම අදිශ ගුණිතය පාවිච්චි කරලා ලියන්න. හරි. FD ගන්න පුළුවන් F4 ධන FD අන්න ඒකත් වැදගත්. මේ FD හොයලා තියෙන එකත් වැදගත්. FD හොඳට බලන්න බබාලා කට්ටිය ඔක්කොම බලන්න. හරිද? මේ F වල ඉඳලා D වලට තියෙන දෛශිකය ලියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි FO ධන නේ FO ධන OD කියලා ලියන්න. එහෙම අවුලන්නේ නැත්තම් FE ධන තේරෙනවද බලන්නකො. එහෙම ලියන්න පුළුවන්. FE ධන ED එහෙම ලියන්න පුළුවන්. එහෙම නැතුව ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද දන්නවද? මේ F එකයි O එකයි D එකයි FODE කියන එක මොන වගේ රූපයක්ද? FODE කියන එක මොන වගේ රූපයක්ද? ඒක සමාන්තර ආශ්‍රයක්. නැත්තර මේක රොම්බසයක්. පාදවල දිගවල් සමාන වුණා එකට අපි කියන්නේ රොම්බසයක් කියලා. FODE කියන්නේ රොම්බසයක්. FODE කියන්නේ රොම්බසයක්. මේ රොම්බසයක් හින්දා අපිට ලියන්න පුළුවන් මේ විකර්ණයන්නේ FD කියන්නේ. ඒක සමාන්තර ආශ්‍රයන්නේ. මේ සමාන්තර ආශ්‍රය විකර්ණේ ලියන්න පුළුවන් මේ බද්ධ පාද දෙකේ එකතු විදියට. තේරුණාද?
මේ FD ලියන්න පුළුවන්. එහෙනම් F4 දන මෙන්න මෙතන මේ මම ලියලා තියෙන විදිහට අනිවාර්යෙන් ඒක ලියන්න ඕන ඔයාලත්. හරි. අර විදිහට හැදුවම හරි. නමුත් එහෙම මේ අන්තිමට ලියලා තියෙන ඒක F4 දන FE කියලා ලියන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක්. F4 කියන්නේ A. හරි. FE කියන්නේ B. එහෙනම් ඒ දන B කියලා ලියන්න. මේ අන්තිම දෙකම ඉතාමත් වැදගත් මම කරලා තියෙන විදිහට ඔයාලා කරන එක අර විදිහට කරන්න පුළුවන්. එතනින් තමයි අපි එයාව අදිශයකින් ගුණ කිරීම සහ සමාන්තර ආශ්‍රයීමේ හරියට පාවිච්චි වෙච්ච තැනක් තියෙනවා. එච්චර වෙලා එකතු කරේ ත්‍රිකෝණවලින් දුන්න දැන් තමයි හරියට සමාන්තර ආශ්‍රය පාවිච්චි කරන්නේ. රයිට්. මේ ප්‍රශ්න ඔයාලා බලලා ඒ ටිකක් වෙලා අරගෙන විනාඩියක් 5-10ක් කරන් ඔයාලට යන ප්‍රමාණ වෙලාව කරලා ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. එහෙමයි කරන්න ඕනේ. හරි. සවිදි සදාශ්‍රයෙන් පස්සේ යනවා තුන්වෙනි ප්‍රශ්නේ සමාන්තර ආශ්‍රයකට. එන එක බලන්න බබාලා කට්ටියම. තව සදාශ්‍ර ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් කරලින්. මේකත් කරලින් හරි. ඒකත් අරගෙම තව චුට්ටක් එහෙම කරලා ලස්සන කරලා ගත්තා. ABCD F යන සවිදි සදාශ්‍ර. මේ සදාශ්‍රය අඳිනකොට AB තිරස්ස අඳින්නම ඕනේ නැහැ. හරි. කැමැති පැත්තකට කැමැති තැනකින් ඒ දාලා පටන් ගන්න පුළුවන්. කොහොම කරත් අන්තිම උත්තර එකමයි එන්නේ. AC AD AF AE CE දෛශික කියලා තියෙන්නේ ඒක එතකොට ඔයාලට. හරි. මම මේ හදලා තියෙන ක්‍රම බලන්න ටිකක් ලේසියට හදලා තියෙන්නේ අර ඒවත් එක්ක උත්තරත් එක්ක චෙක් කරලා බලලා ටිකක් ඉවර කරලා ඊළඟ ප්‍රශ්නේ බලුවා නම් හොඳයි. සවිදි සදාශ්‍ර දෙකයි. හරි. මේක ඉවර කරන්න මම ඉස්සරහට යනවා. මේ ප්‍රශ්නේ නම් එච්චර වැඩක් නෑ. මම ඒකින් දෙයකට කාලය යොදවන්නේ නැහැ. මේක හරි. ඒක එච්චර අවශ්‍ය නැහැ. ඔන්න මේකට උත්තරේ බලලා ඔයාලට කරන්න පුළුවන්. හරි. ඒක එච්චර වැඩක් ප්‍රශ්නයක් නෙවෙයි. මේ තුන්වෙනි ප්‍රශ්නේ හරියට මට මේ වැරදුනේ සමාන්තර රාශි ප්‍රශ්නයක් කියලා ඒක හරි. හතරවෙනි ප්‍රශ්නේ හරි. පස්වෙනි ප්‍රශ්නේ තමයි වැදගත් ප්‍රශ්නයකට ආපහු තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලලා කට්ටියම හදන්න ගන්න. කියවල බලලා රූපයක් ඇඳලා කරන්නකො. 1 2 3 4ත් කරාට කමකුත් නැහැ. නමුත් 4 අත්‍යවශ්‍ය නැහැ.
හරි ළමයි අපි බලමු මේ ප්‍රශ්නේ මේ වගේ එකක් කොහොමද අපි කරගන්නේ කියන එක. ABC ත්‍රිකෝණයක් තියෙනවා. හරි. ඒතර ABC ත්‍රිකෝණයේ AB පාදයේ නිරූපණය වෙන දෛශිකය දීලා තියෙනවා. AB පාදයෙන් තමයි මේ A දෛශිකය නිරූපණය වෙනවා කියලා තියෙන්නේ. ඒ වගේම AC පාදයෙන් මෙතන උඩට තියෙන පාදයෙන් තමයි B නිරූපණය වෙනවා කියලා තියෙන්නේ. මේක A ලු මේක B ලු. AB AC දීලා තියෙනවා. තව ඒ වගේක් හොයන්න තියෙනවා. AF තමයි මුලින්ම හොයන්න තියෙන්නේ. හරි. මේක කතාව පොඩක් අහන් හිටියට ඔයාලට වැඩි වෙන්නේ නැහැ. AF දෛශිකය. ඒතර AF කියන්නේ AB පැත්තටම තියෙන දෛශිකයක්. AB පැත්තටම තියෙන දෛශිකයක්. හැබැයි AF දිග හරියටම අර F කියන්නේ F නේ EDF DEF කියන්නේ මධ්‍ය ලක්ෂයෙන්ද. එතකොට F කියන්නේ AB ගේ මැදනේ. එහෙනම් AF කියන්නේ සාමාන්‍යයෙන් දුරක් වශයෙන් ගත්තොත් නම් AB දුරෙන් භාගයක්. එහෙනම් AF දෛශිකය වෙන්නේ AB දෛශිකයෙන් භාගයක්. AB දෛශිකයනේ අපි A කියලා දන්නේ. ඒකින්ද භාගයයි A කියලා කියන්නේ. හරි. අන්න එහෙම වැඩේ කරන්න ඕනේ. BF එක හොඳට මතක තියාගන්න මේ ගණන් වර්ධින්නේ දිශාවල් වර්ධගත්තම ළමයි. BF දෛශිකය බලන්න. BF පැත්තට තියෙන දෛශිකයක් තමයි BA. සමහර මිනිස්සු ලියනවා AB කියලා ඒකට ගාන වර්ධින. මොකද අනුපාත ගැටලු හදන්න ගියන් පස්සේ මම වුන්තරන් ළමයිගේ දැකලා තියෙනවා. මේ දිශාව වර්ධ ගැනීම තුලින් තමයි ගාන වර්ධින්නේ. BF දෛශිකය තියෙන පැත්තරම තමයි BA දෛශිකය තියෙන්නේ. එහෙනම් BF ලියන්න පුළුවන් භාගයයි BA කියලා. AB කියලා ලියනවා නම් ඍණ භාගයයි A කියලා දාන්න. දැන් මම දාලා තියෙන්නේ BA නේ. ඒකෙන් දාන්න ඕන භාගය. හරි. ඒතර BA දෛශිකය අපිට ලියන්න පුළුවන්. BA කියන්නේ A නෙමෙයිනේ. BA කියන්නේ Aට විරුද්ධ පැත්තක් තියෙන දෛශිකය. හින්දා ඍණයි. එහෙනම් ඍණ භාගයයි A කියලා දාන්න. BD අර BDත් ඒ විදිහටම භාගයයි BC කියලා ලියන්න පුළුවන්. නමුත් BC දෛශිකය අපි දන්නේ නැහැනේ. BC දෛශිකය අපහු එකතුවක් විදිහට ගන්න පුළුවන් BA ධන AC කියලා. එහෙනම් ඍණ A ධන B භාගයයි D ඍණ A කියලා ලියන්න පුළුවන්. හරි. ඒතර තව අහලා තියෙනවා AD දෛශිකය. AD ඉරි ගන්න ඕන රේඛා තියෙන්න ඕන කියලා ගන්න හැමතැනට. මෙන්න මේක තමයි AD. දැන් අපිට ආකල්න නීතිය පාවිච්චි කරලා AD ලියන්න පුළුවන්. AD ලියන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. AD ලියන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. AD වලට ලියන්න පුළුවන්. AD ලියනකොට ලියන්න පුළුවන් AB ධන BD විදිහට ලියන්න පුළුවන්. AD ධන AD ලියන්න පුළුවන් AB ධන BD විදිහට. එහෙමත් ලියන්න පුළුවන්. ඒතර ඒ වලාගේ එකතු කරලා අරකට BD කට කලින් වෙප් වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් AC ධන CD කියලා ලියලා ඒක කරන්නත් පුළුවන්. හරිද? මේ උත්තරේ එන්න ඕනේ AD ට. CF ට මේ උත්තරේ එන්න ඕන CF ට. ඒ විදිහට ඔයාලා බලන්න මේකත් හදලා බලන්න. එතකොට තහවුරු කරගන්න පුළුවන් ඒක. හරි. ඒක කරලා ඉවරලා ඊළඟ ප්‍රශ්න try කරලා බලන්න. මම ස්ක්‍රීන් එක මාරු කරනවා ඊළඟ ප්‍රශ්නෙට යන්න. පොඩ්ඩක් බලන්න මේ ත්‍රිකෝණවල තියෙනව නේද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා එකක්. මතකද මේක? දැන් මේ DE කියන්නේ මධ්‍ය ලක්ෂයනේ. E කියන්නේ මෙයාගේ මධ්‍ය ලක්ෂය, මෙයාගේ මධ්‍ය ලක්ෂය. ඒකට තියෙනවා මෙහෙම කේසයක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේයන් කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂ ED යා කරන රේඛාව. හරි? අනිත් පාදයට සමාන්තරයි කියලා එන්නේ. ඒ වගේම අනිත් පාදයේ දිගෙන් භාගයක් කියලා එන්නේ. හරි? මේක දිග 2x නම් මේ දිග x කියලා එන්නේ. එහෙම. ඒකට තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ. සමහරවිට ඔයාලට ගණන් හදනකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරොත් ලේසි වෙයි. ඒ කියන්නේ මම කියන්නේ මේකයි. ඔයාලට කෙලින්ම ලියන්න පුළුවන් මේ ED දෛශිකය. ED දෛශිකය ලියන්න පුළුවන් භාගයයි AB කියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව. ED ලියන්න පුළුවන් භාගයයි AB කියලා. ඒ දෙකෙන් භාගයයි ඒ පැත්තටමනේ දෙකම තියෙන ED තියෙන පැත්තටම තමයි AB තියෙන්නේ. හරි? අන්න ඒක පාවිච්චි කරා නම් ඔයාලට වැඩි මහන්සි වෙන්නේ නැතුව ඊළඟ ගන්න හදාගන්න. බලමු එහෙනම්. මහන්සි වෙන්නේ නැතුව හදන්න. අඩු මහන්සියකින් වැඩි වැඩක් කරගන්න හැටි තමයි මේ කෝස් එකේදී ඔයාලට කියලා දෙන්නේ. හරි? ගෙදර ඉඳන් කරන්න පුළුවන්. සල්ලි යන්නේ නැහැ. දැක්කනේ? කොහොම අඩු මහන්සියකින් වැඩි ප්‍රතිලාභයක් ගන්න තමයි තියෙන්නේ.
බලන්න මේ ගාන. හරි. හරි අපි බලමු මේ ප්‍රශ්නය. ABC කියන්නේ ත්‍රිකෝණයන්ලු. හරි ඔය තේරෙනවනේ. ත්‍රිකෝණේ මධ්‍ය ලක්ෂ ටික තමයි මේ DEF කියලා තියෙන්නේ. එතකොට දෛශික දීලා තියෙනවනේ. AB දෛශිකය තමයි A කියලා දීලා තියෙන්නේ. BC දෛශිකය තමයි B කියලා දීලා තියෙන්නේ. හරි. මේක A මේක B. එතකොට හොයන්න තියෙන්නේ DE. පළවෙනි කොටසේ හොයන්න තියෙන්නේ DE. DE පැත්තට තමයි මොකද අර මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරන එක තමයි හොඳම වැඩේ. ඒතර DE පැත්තට තමයි DE පාදේ සමාන්තරයිනේ AB පාදයට එන විශාලත්වයෙන් භාගයේ හින්දා ඒතර DE ගෙන් DE වෙන්නේ භාගයයි BA දෛශිකය. BA දෛශිකය කියන්නේ ඍණයනේ. හින්දා අපිට එන්නේ අන්තිමට ඍණ භාගයයි A කියලා. ඊළඟට EF හොයන්න කියලා තියෙනවා. EF. EF ලියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව භාගයයි EF නේ භාගයයි CB කියලා ලියන්න පුළුවන්. CB කියන්නේ ඍණ B. ඒ වගේ FD ලියන්න පුළුවන් භාගයයි AC කියලා. AC පාදේ හොයාගන්න ඕනේ ඒකේ දන B කියලා. මේක අමාරු නෑ වැඩේ. හරි. මේ ටික එහෙම අපි පිළිවෙලට බලලා කරගෙන ගියා නම් මේක ඉතාමත් පහසුවෙන් ඔයාලට මේ පාඩම ගොඩ දා ගන්න පුළුවන්. හරි. මත් මේ ඉතින් කතා කරන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි. මේ අවුරුදු ගානක් උගන්වලා කට්ටියත් එක්ක දන්නවා නම් මම ඒවත් එක්ක තමයි මේ පැහැදිලි කරන්නේ. හරි. පට ගාලා මම මේ කරන් යන්නේ ඒකයි. මොකද්ද මේකේ කියන්නේ? සමාන්තර රාශි ප්‍රශ්නයක් තියෙන බලන්න. OACB සමාන්තර රාශියක් තියෙනවලු. හරි. OA ගෙන් නිරූපණය වන දෛශිකය A. එහෙනම් BC ගෙන් නිරූපණය වෙන දෛශිකයත් ඒකනේ. OB වලින් නිරූපණය වෙන දෛශිකය B. එතකොට මේක B කියලා. හරි. මේක A BB OD හොයන්න තියෙනවා. OD. හරි. ඔයාලා OD හොයනකොට මොකද කරන්න ඕන? OD ලියා ගන්න පුළුවන් OA ධන AD විදියට. හරි. OA ධන AD විදියට ලියා ගන්න. OA ධන AD. ඒතර AD කියලා කියන්නේ භාගයයි AC නේ. එහෙනම් භාගයයි B වෙන්නේ. ඊපස්සේ මේ මිනිස්සු අපිට මොකක්ද කියන්නේ? CE හොයන්න කියලා තියෙනවා. CE එතකොට ලියා ගන්න පුළුවන් එක විදියට. B A හරහා ලියන එක තමයි ලේසි. CA ධන AE කියලා ලියන්න පුළුවන්. හරි. CA කියන්නේ ඍණ B, AE කියන්නේ ඍණ භාගයයි A. එතකොට ඍණ ලකුණ එළියට අරන් ලියන්න පුළුවන්. අර MN කතන්දරෙත් එක්ක. K කතන්දරෙත් එක්ක. හරි. K වාරයක් A ධන B වගේ හින්දා K එළියට ගන්නත් පුළුවන් මේකයි. අපව BE අහලා තියෙනවා. ඒතර BE කරන්න පුළුවන්. B යොදන OE විදියට එහෙම කරලා ලියන්න පුළුවන්. BD ඒ උත්තර තමයි මම ලියලා තියෙනවා. ඒක බලාගෙන අන්තිම උත්තර ලියලා තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ නේ. හරි. ඒ විදිහට උත්තර ටික චෙක් කරගත්තා නම් හරි. 7 වෙනි ප්‍රශ්නෙත් උන් අපි කරා. ඊට තව චුට්ටක් ඇඩ්වාන්ස් ප්‍රශ්නයකට අපි යන්න හදන්නේ. තව ගණන් දෙකක් විතර මම මේක කරන්න කියලා බැලුවේ. චුට්ටක් මේක එහාට ගියපු ප්‍රශ්නයකට යන්න හදන්නේ. 8 වෙනි ප්‍රශ්නේ. හොඳට ප්‍රශ්නේ කියවලා බලන්න මාත් මේක පොඩ්ඩක් කුරුපු ගාලා හදන්න ඉන්නේ පැත්තක. බලන්න හදන්න. OABC කියලා OAB කියලා ත්‍රිකෝණයක් තියෙනවා. පොඩ්ඩක් ත්‍රිකෝණයක් අඳගමු හරිනේ නේද? ත්‍රිකෝණයක් අපි අඳගමු. OAB කියලා ත්‍රිකෝණයක් කොහොමද? කියන්නේ ඉතින් මොකක්ද ලක්ෂයනේ? OAB OA දෛශිකය තමයි A කියලා තියෙන්නේ. සිම්පල් A කියලා තමයි OB දෛශිකය තමයි B කියලා තියෙන්නේ. හරි. එහෙනම් කියන OA කි මධ්‍ය ලක්ෂ්‍ය D. OA කි මධ්‍ය ලක්ෂ්‍ය D කියලා තියෙනවා. AB මත C theta AB මත C theta හරි.
මේක මධ්‍ය ලක්ෂණය තමයි. මේක මධ්‍ය ලක්ෂණය මේක අනුපාත කතන්දරයක් තියෙන්නේ. අනුපාත ලකුණු කරන විදිය දන්නවනේ. හරි. කියන්නේ AC දිග 2යි නම් BC දිග 3ක් වෙන විදිහට තමයි තියෙන්නේ. 2ට 3 අනුපාතෙට තියෙන්නේ. මහන්නේ OC දෛශිකය. ඊපස්සේ BD දෛශිකය. ඊපස්සේ CD දෛශිකයට. හරි. මම ඉතින් පැත්තක පොඩ ලියන්න මේක ඔයාලා කරන් යන්න. OC OC අපි ලියන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් තමයි OA දන AC කියලා ලියන්න. OA වලගේ Aනේ AC තමයි අපිට ලියා ගන්න බැරි. AC ලියා ගන්න වෙන්නේ මෙහෙමයි. 2 බෙදීම 5යි 2 බෙදීම 5යි AP කියලා තමයි ලියන්නේ. තේරුණාද? 2 බෙදීම 5යි. මොකද AB පාදේ මුළු දිග කොටස් 5ක් කියලා ගත්තන් පස්සේ එකෙන් දෙකක්නේ AC වලට එන්නේ. මුළු දිග තියෙනවනේ. මුළු දිග 5යි නම් 5න් දෙකක් තමයි AC. ඒකට 5න් දෙකක් තමයි මෙතෙන්ට. AB අපිට ඊට පස්සේ ලියා ගන්න පුළුවන්. AB ලියන්න පුළුවන්. AB එක A ගන්න 2 බෙදීම 5 වරක් AB ලියා ගන්න පුළුවන් කොහොමද? AO ඍණ AO ධන OB විදිහට ලියා ගන්න. AO කියලා කියන්නේ AO කියලා කියන්නේ ඍණ A. හරි. ඍණ A ධන B. මේක සුළු කරලා බලන්න. ඉතර පහෙන් එක පාරයක් 3යි A ධන 2යි B කියලා. ඒ විතරතර වලට අනිත් ඒවා BD හොයලා බලන්න. මේ උත්තරේ එන්න ඕන BD ට. BD ලියන්න පුළුවන් BA ධන AD විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් BO ධන OD විදිහට ලියන්න පුළුවන්. අර අනුපාතවල වර්ධින තැන් මොන හරි තියෙනවනම් අනිවාර්යයෙන්ම මේ ටිකේ උත්තර එනකොට ඒක හරියටම හරියනවා. හරි. CD දෛශිකය හොයන්න කියලා තියෙනවා. CD දෛශිකය එකටත් බලන්න මම මේ දාලා තියෙන උත්තරේ හරියට කියලා මම විශ්වාස කරනවා. ඒක පොඩ්ඩක් පෝස්ට් කරලා හදාගෙන ගියා නම් ඒකත් වැඩේ කොට දාගන්න පුළුවන්. තාම මොනවද බලමු අපිට මේ කට්ටිය හදන්න කියලා තියෙන්නේ. මම ගානක් මේ හදන්නම්කෝ පොඩ්ඩක් මෙහෙම වෙන ගානක් මේක නැති එක. ටියුට් එකේ නැති ගානක් මම මේ හදන්නේ. මෙහෙමයි දැන් ගානේ කියලා තියෙන්නේ. හරි. ABCD කියන්නේ මේ ABCD කියන්නේ ට්‍රිපීසියම් එකක් කියලා තියෙනවා. ට්‍රිපීසියම් එකක් තියෙනවා. හරි. ඒකේ AB තමයි සමාන්තර වෙලා තියෙන්නේ. AB CD සමාන්තර AB සමාන්තරයි DC වෙන විදිහට තියෙන්නේ. ඒ වගේම AB දිග කියලා කියන්නේ තුන් වාරයක් AB දිග කියලා කියන්නේ තුන් වාරයක් AB දිග තුන් වාරයක් DC. හරි. AB පාදයේ නිරූපණය වෙන දෛශිකය Aලු. ඒ වගේම AD පාදයෙන් නිරූපණය වෙන දෛශිකය Bලු. මොනවම තමයි තියෙනවා කියලා හිතන්නකෝ. හරි. රූපයක් ඇඳලා මේ දත්ත ටික දාන්න. මම දෛශික ටිකක් අහන්නම්. ඔයාලා ඒ දෛශික ටික හොයලා දෙන්න තමයි ඕනේ. ට්‍රපීසියම් එකක් අපි ඇඳගමු නේද? ADDC සමාන්තර වෙන විදිහට තමයි ඇඳගන්න ඕනේ ට්‍රපීසියම් එක. කියලා දෙනවනේ සිංහලෙන් නේද? සිංහල පුළුවන්නේ. AB පාදේ සමාන්තර වෙන්න ඕන DC පාදයට.
මං යන්නේ එහෙමයි AB සමාන්තරයි ABCD පිළිවෙලටනේ දාන්න ඕනේ. AB දැන් සමාන්තර වෙලා තියෙන්නේ DC ට. ඒ වගේ මේ මිනිස්සු කියනවා නේද කතන්දරයක්. AB දිග නැත්නම් AB සමානයිද 3 වාරයක්. DC පොඩි DC වගේ 3 ගුණයක් තමයි මේක කියලා තියෙන්නේ AB. ඒ පළවෙනි කොටසේ මේ දෛශිකයේ A කියලා දීලා තියෙනවා. ඒ D දෛශිකයේ B කියලා දීලා තියෙනවා. ඒ D දෛශිකයේ B ලා තියෙනවා. DC එකේ ඔයාලා හොයන්න DC දෛශිකේ. අට විභාගයට මේක දීලා DC හොයන්න තිබ්බ කියලා හිතන්න. DC දෛශිකය එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන්. DC වෙන්නේ 3න් 1යි. 3න් 1යි AB ඒ කියලා කියන්නේ 3න් 1යි AB. හරි. ඒ වගේ අපිට ඊට පස්සේ හොයන්න තිබ්බ කියලා හිතන්න CD දෛශිකය. CD දෛශිකය අපිට ලියන්න පුළුවන්. එහෙනම් ඒක ලියන්න පුළුවන් CD නෙමෙයි CB හොයන්න තිබ්බ කියලා හිතන්නකො. CB අපිට ලියන්න පුළුවන් CA දන AB විදිහට. මේ CA අපහු ලියා ගන්න පුළුවන් දන්නේමයි. CD දන TA දන AB වගේ හිම ලියා ගන්න. අර CD දැන් කලින් හෙව්වනේ CD වෙන්නේ ඍණ 1ට 3යි A කියලා. නම් පැත්තනේ තියෙන්නේ. DA වලට එන්නේ ඍණ B කියලා. ඒක සුළු කරලා අපිට අගයක් ගන්න පුළුවන්. කියන්නේ මම හිතන්නේ 2 බෙදීම 3 වාරයක් A ඍණ B වගේ අගයක් තමයි එන්නේ බලමු මම සුළු කිරීම කරලා. සමාන්තරාශ්‍ර කතන්දරය තමයි මෙතන පැහැදිලි කරන්න ඕනේ. හරි. හරි. මේක රොම්බස් එකක් වෙන්න තමයි මම මේ ගන්න පැත්තේ හදන්නේ. හරි. අපි මේ බලමුකෝ. තව මොන හරි ගානක් දෙයක් හදන්න දාපු එකක් තිබ්බේ. හරි මේ 9යි 10යි කියලා දාලා තියෙන ගණන් දෙක අපි පොඩ්ඩක් හදන්න බලමු. බෝඩ් එකේ හදන්න බලන්න මේ දෙක හදන්න දෙන්න. අකුරු මුකුත් දාගෙන නැහැ මේ. අකුරු AB වගේ අකුරු දාලා නැහැ. ඒක උනත් ප්‍රශ්නයක් නැහැ අපිට හදන්න පුළුවන්. හරි. ABCD සමාන්තරාශ්‍රයන්ලු. AC දන BD සමානයි 2යි DC කියලා පෙන්නන AC දන BD 2යි AB බව පෙන්නන කියලා තියෙනවා. මෙහෙමයි මේ වගේ ගානක මෙච්චර වෙලා අපි හදපු ගණන් වල තමයි ඒවයි මේ මෙච්චර වෙලා හදපු ගණන් වල AB වගේ අකුරු දාලානේ තිබ්බේ. ඒතර මේ ගානක් අකුරු දාලා මේක එනවා. මේකත් AB එහෙම හදන්න පුළුවන්. එහෙම අකුරු භාවිතා කරන්නේ නැතුවම
අපිට වැඩේ කරගෙන යන්නත් පුළුවන්. දැන් බලන්නකො මේකේ අපි එක පැත්තකින් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි පටන් ගන්න ටිකක් අමාරු පැත්තෙන්. මේ පළවෙනි එක සාධනය කරනකොට අමාරු පැත්තෙන් පටන් ගන්නවා. මේක ටිකක් ලේසි වගේ මේක අපි උත්සාහ කරන්න ඕනේ AC දෛශිකය. මේ AC දෛශිකය ලියන්න කාගෙන්ද DC ගෙන්. AC දෛශිකය DC අහුවෙන විදිහට ලියන්න ඕනේ. මේ තියෙන AC නේ. AC ලියන්න ඕන DC අහුවෙන විදිහට. එහෙනම් මෙහෙම ලියා ගන්න පුළුවන්. AD දන DC කියලා ලියා ගන්න. එතකොට DC අහුවෙනවනේ. BD දෛශිකය කියන්නේ මේක BD DB නේ හැම තින් මේ පැත්තට තියෙන මේ DB නේ. ඒතකොට DB ලියා ගන්න පුළුවන් DC අහුවෙන විදිහට. දැන් DC දන CB කියලා. ඒකට දැන් ඔන්න මේ දෙන්න අපිට ඇවිල්ලා තියෙන්නේ කවුද? DC ඒව දෙකක් තියෙන්න ඕනේ. මේ දෙක ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකට දාන්න පුළුවන් 2යි DC කියලා. අපේ උත්තරේ ඒ ටිකට එන්න ඕන. දැන් මේ ටික අනිවාර්යයෙන්ම කැපිලා යන්න ඕන. AD ධන C AD ධන C AD දෛශිකය මේ දෛශිකය මේව A දෛශිකයට එකතු කරන්න ඕන CB දෛශිකය. හරිද? මේ AD දෛශිකයට අතන AD කියන්නේ මේ පැත්තට තියෙන ගන්න. ඒතර CB කියන්නේ හරියට මේකට ප්‍රතිවිරුද්ධ දෛශිකයනේ. ඒතර ඒ දෙන්න කැපිලා යනවා. නැත්තම් බලන්න මේ ලියන එක බලන්න මේක පැහැදිලි කරන්න ඕනේ. CB දෛශිකය සමානයි කාටද දන්නවද? DA දෛශිකය. බලන්න මේක ලස්සනට ලියන හැටි සර්. එහෙම කපලා දාලා ටක් ගාලා ලියන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. හරි? මේ AD ට DA එකතු කරාම මේ එකම අකුරනේ තියෙන්නේ. එහෙනම් AA තමයි එන්නේ. AA කියලා කියන්නේ A ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට තියෙන දෛශිකය. දිග බිඳුවයි. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? 2යි DC ට ශූන්‍ය දෛශිකය එකතු කරලා තියෙනවා. හරි. ඒ ශූන්‍ය දෛශිකය එකතු කරනවා කියන එතන ඉඳලා එතෙන්ටම යන්න ඕන. හරි. එතන ඉඳලා එතෙන්ටම යන්න ඕන. ඉතින් එතනම නවතින්න. දැන් මෙතන ඉඳලා ඇඳලා ඊට පස්සේ එතන ඉඳලා ආයි බිඳුවක් දුරට යන්න ඕන. 2යි DC. හරි. බලන්න මේ විදිහට දෙවෙනි එකක් පොඩ්ඩක් try කරලා බලන්න. එලා අරන් ඔයාලා කරන්න. මම ඔය කරන්න යන්න එපා. හරි. මම ගෙදර වැඩ තියාගෙන අර මේ එහෙම කරන්නේ හින්දා මම එක දිගට හදාගෙන යන රෙකෝඩින් එක කරන්න ඕනේ හින්දා ඔයාලා එමින් සිරුර ඔයාලා පාඩුවේ කරන්න. මේක try කරන්න ඕන ඔයාලා. මේක ලියන්න try කරන්න ඕන කවුරු අහුවෙන්නද AB අහුවෙන්නේ. AC ලියන්න උත්සාහ කරන්න ඕනේ AB අහුවෙන්නේ. BD දෛශිකය. BD දෛශිකය ලියන්න උත්සාහ කරන්න ඕනේ AB අහුවෙන විදිහට. AB අහුවෙන්න ලියන්න බැර නම් BA අහුවෙන්න හරි ලියන්න ඕනේ. වරාන් ඉවත් කරන්න පුළුවන්. මේ ඍණ BA කියන්නේ AB. AB දන්න මේක AB විදිහටම ලියා ගන්න පුළුවන්. BC හරි මෙතනින් එනවා 2යි AB කියලා. BC දෛශිකයට එකතු කරන් පස්සේ AD දෛශික මේ දෛශික දෙක සමානයි. ඉතින් මේ සමාන දෙකක් අඩු කරන් පස්සේ බිඳුවයි. ඉතින් 2යි AB කියලා. BC දෛශිකයට සමාන දෛශිකයක් තමයි AD දෛශිකය කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ AD වෙනුවට BC කියලා දාන්න. BC ගෙන් BC අඩු කරාම බිඳුව කියලා එන්නේ නිකම් බිඳුව නෙමෙයි. මොකද දෛශික බිඳුව අපි පටන් ගන්න දවසේම අභිශූන්‍ය දෛශිකය කියන එකක් කරන් හරි අන්න ඒ වගේ වෙලාවෙදි කට උත්තර නැති වෙන හින්දා ඒකට උත්තරයක් විදිහට නැහැ. තව එක්කෙනෙක් ඉන්නෝනේ. යාවත් ඔන්න අපි හදනවා. ඔයාලා වෙනුවෙන්. මේ පාඩමේ තව ගණන් තියෙනවා. මම එක්ක සමහර ගණන් ක්විස් එකට දාන්නම්. සමහර ඒවා ක්විස් එක ඇතුලේ ඩිස්කස් කරන්න දාන්නම්. හරි. ABCD අනු සමාන්තර ආශ්‍රයකි. මේ 10 වෙනි ප්‍රශ්නේ කරන්න. හරි. 10 වෙනි ප්‍රශ්නේ ඔයාලා කරන්න try කරන්න. ඒකේ ඔයාලා try කරන්න ඕනේ මේක ඔය දෙකේ එකතුව BD වලින් ලියන්න තමයි උත්සාහ කරන්නේ. හරි. මම ඒක ක්විස් එක ඇතුලේදී ඩිස්කස් කරන්නම් ඒක. ඒ වගේම තව ප්‍රශ්න ටිකක් ක්විස් එකට දාන්නම්. ඒ ටිකත් බලලි ඉවරලා පුළුවන් තරම් හොඳට වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් මේ මම මේ සෙෂන් එක මේ ගානේ ඉවර කරනවා. ඔයාලා ස්ක්‍රීන් එකේ මම දාලා තිබ්බ ප්‍රශ්න උත්තර ලියන්න බලන්න. ඒකේ හෝම්වර්ක් ටික මම දාන්නම්. කරන්න ඕන ප්‍රශ්න ටික කරලා ඔයාලට කන්ෆිඩන්ස් එකක් ගන්න. අපි අද කතා කරේ අර දෙවෙනි කොටස තමයි කතා කරේ. දෙවෙනි දවසේ කතා කරේ හතරවෙනි මාතෘකාව තමයි කතා කරේ. දෛශික මත ගණිත කර්ම කියන එකට. අපි ඊළඟ දවසේ වැදගත් කොටසට යනවා. 10ට වැඩිම අවශ්‍ය වෙන එක question papers නැත්නම් පීටුම් දෛශික වලට යනවා. හරි? එහෙනම් පරිස්සමෙන්. මොනාක් තියෙනව ඕනෙලා කියන්න.